අයිබෝන් දුවේ පුතේ වීඩියෝ පාඩම් මාලාවේ දෙවෙනි පාඩම 10 ශ්‍රේණිය තුන්වෙනි පාඩම් විදියට තියෙන භාග ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒකෙදි මම අද බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ සාමාන්‍ය පෙළ භාග ගැටලුවට අදාළ වන මූලික අඩිතාලම සකස් කරලා දෙන්න. ඒකෙදි ඔයාලට මතක ඇති 10 ශ්‍රේණියට එන්න කලින් ඉඳන් ඒ කියන්නේ 8 වසරේ ඉඳලා 7 වසරේ ඉඳලා වගේ භාග පාඩම ලොකුවට කතා කරන පාඩමක්. එතකොට මම යම් පුනරීක්ෂණ පාඩම් කීපයක් ඇසුරෙන් පුනරීක්ෂණ අභ්‍යාස කීපයක් ඇසුරෙන් ඕගොල්ලන්ට භාගවල මූලික කරුණු ටික ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට භාග ගැටලුව විසඳන්න කලින් මේ ටික අනිවාර්යෙන් නිවැරදිව අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. ඊළඟ කාරණේ දැන් මේකෙදි උනත් අපිට සෑහෙන අවශ්‍ය වෙනවා චක්කරේ මනෝමයෙන් ගැනීමේ හැකියාව. ඒ කියන්නේ පොතක් බලන්න නැතුව අතින් ඇඟිලි වලින් ගණන් කරන්න නැතුව මනෝමයෙන් චක්කරේ බලන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මම නැවතත් ඉල්ලීමක් කරනවා චක්කරේ බැරි නම් මේ දවස් ටිකේ කොහොම හරි අදිෂ්ඨානයක් ඇති කරගෙන චක්කරේ පාඩම් කරගන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඔයාටම විතරයි. ඔයාලට තේරෙන්න ඕන මේ දැන් තියෙන ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක යම්කිසි අධ්‍යාපනයක් ලබලා ඉඳපු කෙනෙක්ට නිවසේ සිට තමන්ගේ රැකියාව හෝ අධ්‍යාපන කටයුතු වැඩිදුර අධ්‍යාපන කටයුතු හෝ ව්‍යාපාර කටයුතු හෝ සිදු කර ගැනීමට හැකියාව පවතිනවා. නමුත් ඔයාලට සාමාන්‍ය රැකියාවකට ඒ කියන්නේ අතින් පයින් කරන රැකියාවකට කරන්න සිද්ධ වුණොත් ඇත්තටම මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක නිවසේ සිට ඒ රැකියාව කිරීමේ හැකියාවක් නැහැ. එහෙමනම් ඔයාලගේ ජීවිතය වෙනස් කරන මූලිකම සහ ප්‍රධානම කාරණය තමයි අධ්‍යාපනය. සහ නැවත වාරයක් ඉල්ලනවා කොහොම ආදරයෙන් කරුණාවෙන් නදුවේ පුතේ මේ වැඩ ටික නොපිරියලා ඉටු කරන්න. මේ හැම දෙයක්ම ඔයාලගේ අනාගතය වෙනුවෙන් තමයි මේ හැම අඩිතාලමක්ම දමන්නේ. ඒ වගේම ඔයාලගේ දෙමව්පියන්ගේ ජීවිත සහ ඔයාගේ ජීවිත සුඛිත මුදිත කිරීමේ අරමුණ ඇතුව තමයි අපි අධ්‍යාපනය ලබලා රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට සෝබා දහම විසින් අනිවාර්යෙන් ඔයාට හිමි තැන ලබා දෙනවා. ඒක නොඅනුමානයි. ඒ නිසා බොහොම කැපවීමෙන් අපි වැඩ කරමු. ඒ නිසා තමන්ගේ තියෙන අඩුපාඩු විෂයන් සම්බන්ධව තියෙන අඩුපාඩු මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා බොහොම නිස්කලංකව කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තමා ඉසට තමා තමයි සෙවණැල්ල කියලා කතාවක් තියෙනවානේ. ඒතකොට ඒක අනිවාර්යෙන් ඇත්ත කියලා කියන්න පුළුවන්. මොකද තමන්ට මොන හරි කරගෙන හිටපු මිනිස්සෙක් තමයි මේ අවස්ථාවේදී වුණත් තමන්වම තමයි සරණට ඉන්නේ. හරිද? ඒ නිසා මේ අධ්‍යාපන කටයුතු ටික හරියට කරගෙන යන්න. ඉතින් භාග ගැටලුව විසඳන්න කලින් ඒකේ මූලික පදනම මම පොඩ්ඩක් කතා කරන්න. මොකද්ද අපි භාගයක් කියලා කියන්නේ? ඔයාලා සාමාන්‍ය එදිනෙදා ජීවිතේ විවහාරයේදී භාගය කියන එක කතා කරනවානේ. අපි කියනවා සමහරක් වෙලාවට පාම් භාගයක් කියලා කියනවා නේද? එතකොට පොල් තෙල් බෝතල් භාගයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට සමහරක් වෙලාවට ඔයාලා අම්මලා තාත්තලා පොඩි ප්‍රයිමරි ඒ කියන්නේ ප්‍රාථමික අංශයේ ඔයාගේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් එක්ක බස් එකේ යද්දි එයාට සම්පූර්ණ ටිකට් එක ගන්නෙ නෑනේ. ඒකට අම්මා ඉල්ලනවා භාග එකක් දෙන්න කියලානේ. එතකොට එකයි භාගයක් කියලා. එතකොට අම්මට සම්පූර්ණ ටිකට් එකකුත් ඒ නංගිට මල්ලිට භාග ටිකට් එකකුත්. අන්න ඒ භාග කතා සාමාන්‍ය ජීවිතෙදිත් එතකොට භාවිතා වෙනවා. දැන් එතනදී වැඩි හරියක් භාගය කියලා අදහස් කරේ මොකද ඇත්තටම අදහස් කරේ කියන්නේ එතන පාම් භාගය හෝ පොල් තෙල් බෝතල් භාගය හෝ ටිකට් භාගය හෝ කියන එකෙන් අදහස සම්පූර්ණ කොටසෙන් භාගයක් කියන එකයි ඒ අදහස. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම මොන හරි දෙයක් තියෙනවා නම් අපි මේ වෘත්තය කියලා ගමු. මේ වෘත්තය එන්න මෙහෙම සම්පූර්ණ කොටස් දෙකකට බෙදලා. හරිද? මේ සම්පූර්ණ කොටස් දෙකකට බෙදලා මෙන්න මෙතන
මේ එක පැත්තක තියෙන කොටස මෙන්න මේ එක පැත්තක තියෙන කොටස තමයි මොකක් විදිහට සැලකුවේද අර භාගයක් කියලා ඒ වෙලාවේ කතා කරේ හරිද මෙන්න මේ කොටස හරි නේද එතකොට ඒකෙන් එහා ගිහින් තව භාග තියෙනවා අන්න ඒව ගැන තමයි පොඩ්ඩක් අපි අද කතා කරන්නේ ඉතින් බලමු මොකද්ද කියලා දැන් මේක එතකොට මේක කොච්චර එකක්ද මෙතන කොටස් සම්පූර්ණයෙන් දෙකක් තියෙනවා සම්පූර්ණ රූප සටහන කොටස් දෙකකට බෙදලා තියෙනවා එහෙනම් මම මේ භාගයක් විදිහට මේ ඉරෙන් යට ලිව්වේ මොකද්ද මේ සම්පූර්ණ රූප සටහන කොපමණ කොටස් ප්‍රමාණයකට වෙන් වෙලා තියෙනවද කියලා. කොටස් දෙකෙන් මම එතන අඳුරු කරලා තියෙනවා එක කොටසක්. එහෙනම් මෙන්න මේක නියෝජනය කරන්නේ අපි භාගයක් කියලා. මේක තමයි අර පාම් භාගයේ පොල් තෙල් භාගය කියන කතාව. ඒකට එතනින් එහාට ගියාම තව මේ රූප සටහන කැමති ප්‍රමාණයකට වෙන් කරලා අපිට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් ඒක. එතකොට ඒ ගත්තාම එන කොටස තමයි. කියන්නේ සම්පූර්ණ දෙයකින් යම්කිසි කොටසක් තමයි භාගයක් කියලා හඳුන්වන්නේ. හරි සම්පූර්ණ දෙයකින් යම් කොටසක් ගැනීම. කියන්නේ ඒ කොටස ගැනීමේදී අත්‍යවශ්‍යයෙන් සපුරන්න ඕන කාරණයක් තියෙනවා. අපිට ඒ කොටස් 4කට හරි 6කට හරි 8කට හරි කඩද්දි අසමාන කොටස් වලට කඩන්න බෑ. අනිවාර්යෙන් සමාන කොටස් වලට කඩලා යම්කිසි ප්‍රමාණයක් ගත්තාම ඒක තමයි භාගයක් විදිහට සැලකන්න පුළුවන්. අසමාන කොටස් වලට වෙන් කරන්න බෑ. ඉතින් දැන් මෙතන ගත්තොත් මේ රූප සටහනේ ඔයගොල්ලන්ට පේනවා කොටස් කීයකට මේ වෘතය වෙන් වෙලා තියෙනවා. මම පොඩ්ඩක් තව පැහැදිලිව වෙන් කරන්න. තියෙනවා කොහොම කොටස් කීයක්ද? දැන් පේනවා ඇති කොටස් 5ක් තියෙනවානේ. ඒතර අර මම කලින් මෙතන ලියුවා වගේ මෙතන සම්පූර්ණ කොටස් 5ක් තියෙනවා. ඒ කොටස් 5න් දැන් අපිට අඳුරු කරලා තියලා තියෙනවා කොටස් 3ක්. එහෙනම් මේකේ මේ රූප සටහන අදාළ භාගය සංඛ්‍යාත්මකව ලිව්වොත් ඒක අපි ලියන්නේ 5න් 3යි කියලා. එහෙනම් මේක ගත්තොත් ඒ වගේ මේක කොටස් වෙන් වෙලා තියෙනවා පුතේ කීයකටද? බලන්න හොඳට. මට පැහැදිලි වෙන්න කිරීමක් කරන්න. කොටස් 8කට වෙන් වෙලා තියෙනවා. ඔය දැකලාද චීස් වගේ චීස් පෙට්ටියක තියෙන චීස් කෑලි 8ක්. මෙන්න මේ වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒතර චීස් කෑලි 8න් මෙතන දැන් චීස් කෑලි කීයක් ඉතුරු වෙලා තියෙනවද? මේ සුදු පාට කොටස ටික නෑ කියලා හිතමු අපි. එහෙනම් කොහොම 8ක් තිබුණා කලින්. දැන් තියෙන්නේ 3යි. එහෙනම් මේ මෙතන තියෙන්නේ කොයිතරම් භාගයක්ද? 8න් 3යි. නමුත් ඕක ගෙදරට ගෙනෙද්දි සම්පූර්ණයෙන් පිරීලා තියෙනවනේ. නේද? දැන් සීල් කරලා තියෙන්නේ කවුරුවත් කඩලා බලලා නැහැ. එහෙනම් මෙන්න මේ බලන්න මෙතන මම ආයෙ නැවත මේ රූප සටහන වෙන් කරවොත් මේක මම නැවත කොටස් 8කට වෙන් කරලා පෙන්නනවා. මේ බලන්න දැන් චීස් පෙට්ටිය ගෙදරට ගෙනෙද්දි තියෙනවා සම්පූර්ණයෙන් පිරීලා. එහෙනම් සම්පූර්ණයෙන් කොටස් 8ම තියෙනවා. ඒ කොටස් 8න් ඔක්කොම තියෙනවා එහෙනම් නේ ඔක්කොම 8ම තියෙනවා. එහෙනම් 8න් 8යි කියලා අපිට කියන්න පුළුවන්. අන්න එතනදී ඒක සම්පූර්ණ. එතන අඩු නෑ. එතන භාගයක් කියලා හඳුන්වන්නේ මේක අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම 8න් 8යි කියන පුතේ සම්පූර්ණයි. මේකේ උත්තරේ අවසාන උත්තරය අපිට ගන්න පුළුවන් 1යි කියලානේ. 1යි. මේක 1යි. කියන්නේ 8 මේ ඉරේ තේරුම මොකද්ද? බෙදීම. හරිද? 8 8න් බෙදුවාම උත්තරේ කීයද? 8ට 8 ඒවා 1යි. එහෙනම් උත්තරේ එකක් විදිහට එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් මේ රූප සටහන දිහා බැලුවම ඔයගොල්ලන්ට තේරෙනවා සම්පූර්ණ රූපයම තියෙනවා. කොටස් අඩු නෑ. එහෙනම් ඒක අපිට සලකන්න පුළුවන් එකක් වශයෙන්. හරිද? එතන මේ වගේ අවස්ථාවක මේක එකක් විදිහට සලකන්න පුළුවන්. හරිද? ඒතර 5න් 5යි කිව්වත් එකයි. 12න් 12යි කිව්වත් එකයි. 20න් 20යි කිව්වත් එකයි. එතකොට ඒක සම්පූර්ණ වෙලා තියෙන්නේ. හරි. අපි යන් පොඩි කරුණක් මතක් කරගන්න. තුල්්‍ය භාග කියන එක පොඩ්ඩක් මතක් කරගන්න. තුල්්‍ය භාග කියන එක මතකද ඔයගොල්ලන්ට? තුල්්‍ය භාග කොහොමද ගත්තේ කියලා? මේ හයිලයිට් කරේ ඒක. බලමු. මේ කොටස. තුල්්‍ය භාග කියන එක මතකද? තුල්්‍ය භාගයක් කියලා තුල්්‍ය කියලා කියන්නේ තුලණය වෙනවා කියන එක. තුලණය වෙනවා කියන්නේ බැලන්ස් වෙනවා කියන්නේ සමාන වෙනවා කියන අර්ථයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙතන තුල්්‍ය භාගයක් කියලා කියන්නේ මෙන්න මේ 3න් 2කට තවත් සමාන භාගයක්. මට රූප සරහනක් ඇඳලා මත් පෙන්නන්න පුළුවන් මෙතන. නැත්තම් අපි ගැටලුවට කෙලින්ම යමු වුණොත්. නමුත් දැන් මේ
3න් 2 කියලා කියන්නේ පුතේ රූප සරණක් යනතොත් මෙන්න මේ වගේ එකක් නේ. හරිද? අදින්න මෙතන මම දෙනවා අනක් යම් කිසි රූප සරණක් 3කට බෙදුවා. 3කට බෙදලා මම මෙන්න මේ කොටසයි අඳුරු කරනවා. හරිද? දැන් එතකොට මෙතන කීයක් තියෙනවද? සම්පූර්ණ කොටස් 3ක් තියෙනවා. එතනින් දෙකක් අඳුරු කරලා තියෙනවා. 3න් 2යි කියන්නේ මේ ප්‍රමාණය. නමුත් නැවත මේ කොටස් 3 අපිට හැම කොටසක්ම සමාන කොටස් වලට නැවත වෙන් කරන්න පුළුවන් කොටස් 2කට හෝ 3කට හෝ 4කට හෝ. ඔයගොල්ලෝ පහසුවෙන් තේරෙන්න මම මේ හැම කොටසක්ම වෙන් කරනවා කොටස් 2 බැගින්. හරිද? දැන් බලන්න මෙතන සම්පූර්ණ කොටස් කීයක් තියෙනවද? කලින් 3යි තිබුණේ. දැන් හැම කොටසක්ම දෙක බැගින් වෙන් කරා. හැම කොටසක්ම දෙකකට කැඩුවා. එහෙනම් සම්පූර්ණ කොටස් 6ක් තියෙනවා. 6න් දැන් අඳුරු කරලා තියනවද කී කොටස් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. 4ක් තියෙනවා. දැන් අපි අඳුරු කරපු ප්‍රමාණය වෙනස් කරේ නෑනේ. මම අඳුරු කරපු ප්‍රමාණය වෙනස් කරේ නෑ. කොටස් කඩපු ප්‍රමාණය තමයි වෙනස් කරේ. කොටස් ප්‍රමාණය තමයි වෙනස් කරේ. එතකොට අඳුරු කරපු ප්‍රමාණයේ කිසිම වෙනස්කමක් සිදු නොකර ඒ තිබිච්ච ප්‍රමාණය නොවෙනස්ව බලන්න අපිට භාග දෙකක් ගන්න පුළුවන් වුණා. එකක් 3න් 2 අනිත් එක 6න් 4. උන් ওই භාග දෙකම පුතේ සංඛ්‍යාත්මකව පෙනුමෙන් අසමාන වුණාට ප්‍රමාණය එක සමානයි. ඔයගොල්ලන්ට ඒක මේ රූප සරහනෙන් වැටහෙන්නේ. එහෙමනම් අන්න ඒ වගේ භාග වලට අපි කියනවා මොන භාගයද? තුල්්‍ය භාග කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 3න් 2 සමානයි 6න් 4 කියලා. 3න් 2 සමාන වෙනවා 6න් 4ට. හරි. ඒක කොහොමද එන්නේ කියලා අපි රූප සරහන ඇඳලම නෙවෙයි අපි ගණනේ කිරීම වලින් කොහොමද කරන්නේ කියලා බලමු. මම මේ ටික මම කළා දාන්න. අපි යන් මෙන්න මේ පළවෙනි ගානට එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මේකේ තුල්්‍ය භාග දෙක බැගින් ලියන්න කියලා තියෙනවා. නමුත් අපි එකක් ඉස්සර ලියමු. එහෙනම් මම මට තව පොඩි දෙයක් කියන්න බැරි වුණා මේ භාග සංඛ්‍යාව උතේ මම උඩට යන්නම් අපහව මේ යට තියෙන සංඛ්‍යාවට අපි මොකද්ද කියන්නේ? එයාට කියනවා නමක් මොකද්ද? හරය. මේක ලවය කියලා කියනවා. හරිද? හරය සහ ලවය. සමහරු මතක තියාගන්න පුළුවන් විදියට පහසු විදියට හරක පිට උඩ ළමයා කියලාත් මතක තියාගෙන ඉන්නවා. එතකොට හරක කියන්නේ හයන්න මුල් ලකුර විදියට හරය කියන එකටත් ළමයා කියන එක ලයන්න මුල් ලකුර විදියට ලවය කියන එකටත් විදියට තමයි. එතකොට මේක හරය සහ ලවය. එතකොට මෙතන මෙන්න මේ හරය සහ ලවය කියන සංඛ්‍යා දෙකම අපි ගුණ කරන්න ඕනි කිසිම අසාධාරණයක් නොවෙන්න එකම සංඛ්‍යාවකින්. හරය සහ ලවය දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරාම අපිට තුල්්‍ය භාගයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් හරය සහ ලවය දෙකම එකම සංඛ්‍යාවකින් බෙදන්න ඕන පුතේ. ඒක මම තව චුට්ටකින් කියලා දෙන්න. ඒ අවස්ථා දෙකෙන් පමණයි තුල්්‍ය භාගයක් ගන්න පුළුවන්. හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ එකම සංඛ්‍යාවකින් බෙදීමෙන්. හරිද? එහෙනම් අපි බලමු දෙවරක් දෙක මෙතන උඩින් එනවා 4යි කියලා යටින් එනවා 3 2 6යි කියලා. අපි කලින් ගනිපු උත්තරේම තමයි ආවේ. තව එකක් අපිට හොයාගන්න ඕන නම් 3න් 2 නැවතත් ලියලා අපි දෙන්නම ගුණ කරමු 3ෙන්. දෙන්නම ගුණ කරමු 3ෙන්. එහෙනම් දෙවරක් 3 6යි 3 වරක් 3 9යි. එහෙනම් මෙන්න මේ භාග සංඛ්‍යා දෙක කාට තුල්්‍ය භාග වෙනවද? මෙයාට. මේ 3න් 2ට. මේ 3න් 2ට මෙයා තුල්්‍ය භාගයක්. මෙයාත් 3න් 2ට තුල්්‍ය භාගයක් වෙනවා. හරිද? නම් මේකට අපි එකක් ලියලා බලමු. අපි ලියලා බලමු. මේකත් මම දෙකෙන් ගුණ කරනවා මේකත් දෙකෙන්. එහෙනම් 4 වරක් 2 8යි 4 2 10යි. හරිද? නැවත පාරක් ලියුවොත් 5න් 4 කරනවා කීයද? 4ෙන් ගුණ කරමු. 4 වරක් 4 16යි 5 වරක් 4 20යි. හරිද? මේ දෙකම තුල්්‍ය භාග දෙකක් වෙනවා. ඊළඟට මේක මේ භාග සංඛ්‍යා දෙකේ පොඩි විශේෂත්වයක්. හොඳේ. පොඩක් බලන්න දැන් මේ 8
සහ 4 කියන සංඛ්‍යා දෙක 8 සහ 4 කියන සංඛ්‍යා දෙක තවත් සංඛ්‍යාවලින් දෙන්නම එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. වෙනත් සංඛ්‍යාවලින් බෙදන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක අර මම කලින් කිව්වා වගේ ಗುಣ කරලා ගන්නවා වගේම බෙදලත් ගන්න පුළුවන්. නිසා අපි මෙතන බෙදලා ගමු. මට කියන්න බලන්න මේ දෙන්නම බෙදන්න පුළුවන් සංඛ්‍යාව කීයද? සංඛ්‍යා දෙකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ හිතේ ඒක කල්පනාවට එන්න ඕන. මම කියන්න කලින් මම දැන් අහනකොට ඔයගොල්ලන් හිතේ ඒ ඉලක්කම මැවෙන්න ඕන. එහෙනම් 8 සහ 4 කියන ඉලක්කම් දෙකම බෙදන්න පුළුවන්. උඩාම සංඛ්‍යාව එක හැරෙන්න කීයද තියෙන්නේ? දෙක නේද? ඔව්. එහෙනම් හරි. ඔයා හරියට උත්තර දුන්නා. එහෙනම් 4 දෙකෙන් බෙදුවාම උත්තරේ 2යි 8 දෙකෙන් බෙදුවාම උත්තරේ 4යි. අන්න තුල්්‍ය භාගයක් ආවා. එහෙනම් 4න් 2යි කියන්නේත් 8න් 4යි කියන්නේත් තුල්්‍ය භාග. ආයි මම නැවත මේක ලියනවා. 8න් 4 මම බෙදනවා දෙන්නම කීයද? මේ දෙකට වැඩිය විශාල සංඛ්‍යාවක් තියෙනවා. කීයද? 4න් බෙදන්න පුළුවන් නේද පුතේ? 4න් බෙදුම අපි. 4න් බෙදුවාම කීයද? බිඳුව නෙවෙයි. ගොඩක් ළමයි ගොඩක් වෙලාවට බිඳුවයි කියලා ලියනවා. ඒ අඩු කරාමනේ පුතේ. 4 4න් බෙදුවාම උත්තරේ 4ට 4 ඒවා කීයක් තියෙනවද? එකක් තියෙනවා. එහෙනම් 8ට 4 ඒවා දෙකක් තියෙනවා. එහෙනම් ඒකේ උත්තරේ දෙකෙන් එක. හරි. දැන් ඒ වගේ මේක හිතන්න බලන්න. දැන් පොඩි වෙලාවකට වීඩියෝ එක නවත්තලා මේ ගාන හදන්නකො. මම මේ ගාන හදනවා. එතකන් ඔයා වීඩියෝ එක නවත්තලා මේ ගාන හදන්න. හරි හැදුවා. අපි බලමු කීයෙන්ද බෙදන්න පුළුවන් කියලා. අපි බෙදනවා ලවය සහ හරය දෙකම. දෙකෙන් බෙදන්න පුළුවන් ඔයගොල්ලන්ට පේනවා. 4ෙන් බෙදන්න පුළුවන් නේද? 6ෙන් බෙදන්න බැහැ. 6ෙන් බෙදෙන්නේ 24 විතර. සහ 8ෙන් බෙදන්න පුළුවන්. නම් ඔය තුනෙන් කැමති එකක්. මම ඉස්සෙල්ලා 4ෙන් බෙදන්න. 4ෙන් බෙදමු. එහෙනම් 16ට 4 ඒවා 4යි. 24ට 4 ඒවා හරිද? ආයි නැවතත් මම එක ලියනවා. 24න් 16 8යි දෙකම මම බෙදනවා 8ෙන් පුතේ. 8ෙන්. එහෙනම් 16ට 8 ඒවා 2යි. 24ට 8 ඒවා 3යි. එහෙනම් 3ෙන් 2යි කියලා තුල්්‍ය භාගයක්. හරි නේද? එහෙනම් තුල්්‍ය භාග ආය අමතක වෙන්න බෑ. මේක නැවත වාරයක් කරලා බලන්න. මේ තුල්්‍ය භාග අපිට අවශ්‍ය වෙන තැනක් තියෙනවා. 9න් තුල්්‍ය භාගයක් ලියන්න කියලා 9න් කියලා ඔයගොල්ලෝගෙන් අහන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන මාතෘකාවේදී මෙන්න මේ තුල්්‍ය භාග අපිට අවශ්‍ය වෙනවා. හරිද? ඒකෙදි මම නැවත විග්‍රහ කිරීමක් කරන්නම් ඒයි කියලා. ළඟට මම යනවා මිශ්‍ර සංඛ්‍යා කියලා જાතියක් තියෙනවා. ඒවා විෂම භාග බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක්. නම් මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක්. එක් කරමු. මේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන හැටි මේ කතාව. හරිද? එහෙනම් මේ බලන්න. මේකට මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ. මේකට මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ පුතේ. බලන්න මේ භාග සංඛ්‍යාවට අමතරව මේක ඉස්සරහා තියෙනවා පූර්ණ සංඛ්‍යාවක්. පූර්ණ සංඛ්‍යාවක් සෙට් වෙලා තියෙනවා. අන්න එහෙම තියෙන වෙලාවට තමයි මේකට මිශ්‍ර සංඛ්‍යාවක් කියලා තියෙන්නේ. මිශ්‍ර වෙලා තියෙන්නේ. මිශ්‍ර වීමක් වෙලා තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් සහ තවත් භාගයක්. ඒක මිශ්‍ර වෙලා මෙන්න මේක භාගය. ඒක පූර්ණ සංඛ්‍යාව. මේ දෙක මිශ්‍ර වෙච්ච නිසා තමයි සංඛ්‍යාවක් කියලා අපි කියන්නේ. එහෙනම් මේක විෂම භාගයක් කරන්න. විෂම භාගයක් කරන්න. මොකද්ද අපි කරන්න ඕන? අපි කරන්න ඕන දේ තමයි පුතේ මෙන්න මේ තියෙන ලවයේ තියෙන සංඛ්‍යාව මෙන්න මෙතන තියෙන සංඛ්‍යාවෙන් ಗುಣ කරන්න ඕන. ಗುಣ කරන්න ඕන. හරිද? ඊට පස්සේ එන උත්තරේ මෙන්න මෙතන තියෙන එකත් එක්ක මොනා කරන්න ඕන? එකතු කරන්න ඕන. හරිද? දෙල්ල ಗುಣ කරලා මේ දෙන්න එන උත්තරේට මේක එකතු කරන්න ඕන. ඒ කියන්නේ එහෙනම් බලන්න මෙතන තියෙනවා ලවය විදියට 2යි කියලා. හරිද? එහෙනම් මේ දෙකේ ඉලක්කම ಗುಣ කරන්න ඕන කීයෙන්ද? 1කින්. මෙතන තියෙන 1කින් දෙවරක් එක 2යි. ඒකට එකතු කරන්න ඕන පුතේ මේ උඩ තියෙන කීයද? කී ඉලක්කම. දෙවරක් එක 2යි. මේ 1යි 3යි. එහෙනම් අන්න ඒ ආපු උත්තරේ දැන් අපි උඩටනේ ඇවිල්ලා නතර වුනේ. අපි මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට තමයි ආවේනේ. එහෙනම් මෙතනින් තමයි දැන් අපි නතර වෙලා ඉන්නේ. එහෙනම් එතනම ඔයා ගිහිල්ලා උත්තරේ ලියන්න ඕන. කීයද? 3යි කියලා. උඩින් ලියන්නේ. අපි උඩනේ හිටියේ මේ බලන්න. එතනින් ලිව්වා. එහෙනම් ඉර ගැහුවා.
මෙන්න මේ තියෙන සංඛ්‍යාව පුතේ වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒක කීයම තමයි දෙකම තමයි. දැන් මේකේ සම්භාගයක් කිරීමේ ක්‍රමවේදය මොකද්ද? දෙවරක් එක 2යි මේ එකයි 3යි ඒක උඩින් ලිව්වා. යට තිබිච්ච හරේ සංඛ්‍යාව එහෙමම ලියන්න තියෙනවා. මේක අපි කරලා බලමු දෙවරක් 4. එහෙමද? 4 වරක් 2 8යි. 8යි 3යි කීයද? 8යි 3යි 11. උඩින් ලිව්වා. යට සංඛ්‍යාව ඔව් අන්න හරි 4 කියලා ලිව්වා. මේක බලන්න 5 වරක් 3 15යි. 15යි මේ 2යි 17යි. යටින් ලියනවා කීයද? 5ම තමයි. දැන් ආයෙ මේක ලියමු. හරි. දැන් ඔයා හදන්න. දැන් ඔයා වීඩියෝ එක නතර කරලා දැන් මම කියන්න ඕනේ නැහැ පුතේ ඔයාට පළවෙනි ගානෙන්ම ගාන තේරුණා නම් ඔයා වීඩියෝ එක නතර කරන්න. නතර කරලා ඊතුරු ගණන් තුන තනියෙන් හදන්න ඕනේ. එමය ඉගෙන ගන්නවා කියන්නේ. හරිද? පොඩි දෙයක් දැනගත්තට පස්සේ ඒක භාවිතයට ගැනීම තමයි ඉගෙන ගැනීම. නිවැරදි ඉගෙන ගැනීම. එහෙනම් 10 වරක් 5 5 10 වරක් 5 50යි. 50ට 7ක් එකතු කරාම 50 යටින් ලියන්න ඕන. තිබුණු සංඛ්‍යාව 10 එම්මම ලියන්න තියෙන්නේ. හරි ලේසි වැඩක්. හරිද? දැන් මේව මතක කරලා හිටියට හරි ලේසි වැඩක්. මේකත් අවශ්‍ය වෙන තැනක් එන්න පුළුවන්. අපි ඒ හින්දා ඒක දැනගෙන ඉමු. ඒතර දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? දැන් අපි මෙන්න මෙහෙම විෂම භාගයක් විදිහට ලියපු එක. හරිද? විෂම භාගයක් විදිහට ලියපු මේක අපි දැන් මොනවා කරන්න ඕන? මිශ්‍ර සංඛ්‍යාවක් බවට හරියට. දැන් අපි කලින් කරේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරපු එකනේ. කලින් කරේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක්. දැන් මොකද්ද කරන්නේ? විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක්. ඒ අනිත් පැත්ත. කලින් කරපු එකේ අනිත් පැත්ත. එහෙනම් ඒකට දැන් අපි කලින් ಗುಣ කරානේ පුතේ. කලින් ඉස්සෙල්ලම මොනා කරේ? ಗುಣ කරා. දැන් මොකද කරන්නේ? දැන් ඉස්සෙල්ලම බෙදලා බලන්න. හරිද? බෙදලා බලන්න. කියන්නේ ගුණිතේ අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ ගණිත කරු. නම් බලන්න මේ ඉහළ තියෙන විශාල සංඛ්‍යාව මට කියන්න බැරි නම් මොකද්ද විෂම භාගයක් කියන එක අදහස්. අපිට මෙතන ආව විෂම භාගය. මොනවද මේ විෂම භාග වල තියෙන විශේෂත්ව? විෂම භාග ටිකේ තියෙන විශේෂත්ව කියන්න බලන්න. ඔය යම් කිසි විශේෂත්වයක් තියෙනවා. විෂමයි කියන්නේ වෙනස් කියන අදහස නේද? පොඩක් අර සාමාන්‍ය විදිහට වැඩිය වෙනස් කියන එක. ඒ සාමාන්‍ය විදිහට වැඩිය මේක වෙනස්. සාමාන්‍යයෙන් භාග සංඛ්‍යාව පුතේ අරය. එහෙම නැත්නම් යට තියෙන සංඛ්‍යාව තමයි විශාල සංඛ්‍යාවක් තියෙන්නේ. උඩ තියෙන සංඛ්‍යාව කුඩා සංඛ්‍යාව. බලන්න මේ හැම එකකම ඒකේ අනිත් පැත්ත වෙලා තියෙනවා. කියන්නේ වෙනස් වෙලා, විෂම වෙලා. මොකද්ද විෂම? උඩ තියෙන සංඛ්‍යාව විශාල වෙලා, යට තියෙන සංඛ්‍යාව කුඩා වෙලා. මේ අවස්ථාවට තමයි විෂම භාගයක් කියලා කියන්නේ. ඉතින් මේ දීලා තියෙන ගණන් හතරත් ඒ වගේ. එහෙනම් හදමු බලන්න. මොකද ඉස්සෙල්ලා කරන්න ඕන. 7ට 3 ඒව කීයක් තියෙනවද කියලා ඉතින් දැන් බලන්න ඕන. බෙදලා. හරිද? මේ ලේසි වැඩක්. 7ට චක්‍රේ පුළුවන් නම් ටක් ගාලා මතක් වෙනවා. 4ට 3 ඒව කීයක් තියෙනවද? ඔව්. 4ට 3 ඒව දෙකක් තියෙනවා. සම්පූර්ණ වශයෙන් තියෙනවා දෙකක්. තව යම් කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒක තියෙද්දි අර සම්පූර්ණයෙන් ආපු උත්තරේ මෙන්න මෙතන ඉස්සරහින් ලියන්න උඩ කලින් එකේ තිබුණා. කීයද ආවේ? 7ට 3 ඒව 2යි. ඒක ඉස්සරහින් ලිව්වා මැදින් ගැහුවා ඉරක්. මැදි. හරිද? උඩින්වත් යටින්වත් නෙමෙයි. මැදින් ගහන්න ඕනේ ඉර. 7ට 3 ඒව 2යි. ඒ කියන්නේ පුතේ 3 වරක් 2 අන්න හරි. 6යි. එහෙනම් 7න් 6ක් දැන් අපි අරගෙන තියෙන්නේ මේ මොකද මේ යට තියෙන සංඛ්‍යාවත් අපි ලියන්න ඕනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් 6ක් අරන් තියෙනවා. එතකොට තව ඉතුරු වෙලා තියෙන්න ඕන කීයද? දැන් 6ක් ගියා. නෑ. එකක් ඉතුරු වෙලා තියෙන එක කොහෙද තියන්නේ? ඒක අපිට සලකාරින් බෑ. ඒක ලියන්න ඕන උඩි. හරිද? ඒක ලියන්න ඕන උඩි. එහෙනම් මේක බලමු. මේක බලමු අපි. 19ට 4 ඒවා ගියක් තියෙනවා. 19ට 4 ඒවා. ඔව්. 4 ඒවා 4ක් තියෙනවා. එහෙනම් 4 වරක් 4 16. 16. දැන් කීයක් අඩුයිද පුතේ අපි? 19ට වැඩි 3ක් අඩු. ඒක ලියනවා අපි උඩි. නේ? විෂම භාගයක් කරා. හරි ලේසි. දැන් මේක පැත්තකින් බෙදලා බලන්නත් පුළුවන් ඉතින්. තේරුමක් නැහැ. ඔයා අපි මේක බෙදලා බලමු එහෙනම්. 43ට 4 ඒවා එකපාරට කීය හිතා ගන්න බැරි නම් අතර මේක ලේසි. ඇයි? 43ට 4 ඒවා පුතේ 10ක් තියෙනවා. ඇයි? 4 වරක් 10 40යි. කොහොම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් එකක් නේ 4 වරක් 10. නම් 4 ඒවා 10ක් තියෙනවා. නම් අපි ඉස්සරහින් ලියනවා 10යි කියලායි. 10ක් තිබුණානේ. යට 4 ඉලක්කම එහෙමම තමයි. දැන් තව කීයක් ඉතුරු වුණාද? 3ක් ඉතුරු. ඒක ලියනවා උඩි. නේ? ඊළඟට මෙතන බලමු. 36ට 7 ඒවා කීයක් තියෙනවා? 36ට 7 ඒවා තියෙනවා උදේ. 5. 5. එයි 7 වරක් 5 35යි. අපිට වැඩි පැත්තට යන්න බෑ අඩු පැත්තේ ඉඳලා තමයි අපි හිතන්නේ. හරිද?
4 පහ 35යි. එහෙනම් 36යි 35 අතර වෙනස. නැත්නම් මේ දෙක අඩු කරාම වෙනස විදිහට එකක් තියෙනවා. අන්න ඒක ලියන්න ඕන. D. අපි කලින් කරා වගේ මේ නැවත මේ උත්තරේට යන්න පුළුවන් වෙනවා. මේ බලන්න 4 පහ 35යි 35 එකයි 36යි. 4 වරක් 10යි 40යි 40යි 3යි 43යි නැවත එනවා. ඒ ටික හරි. ළඟට යමු අපි භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන දෙයින් වැදගත් අපිට ඉස්සරහට. භාග එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන නීතියක් තියෙනවා පුතේ. මොකද්ද? අර අපි කලින් තුල්්‍ය භාගවල කතා කරපු දේ මෙතෙන්ට අවශ්‍ය වෙනවා. මම ඔයගොල්ලන්ට කිව්වා ඒක යම් කිසි තැනකදී අවශ්‍ය වෙනවා කියලා. ඒක තමයි මේ අවස්ථාව. අර මේ භාගවල හරය සමාන කර ගැනීමක් අපිට අවශ්‍ය වෙනවා. භාග එකතු කරන්න හෝ අඩු කරන්න. හරිද? මොකද හේතුව මම ඔයගොල්ලෝ ආරම්භයේදී කිව්වා අර භාගයක් යම්කිසි උපසටහනක් යම්කිසි කොටස් ප්‍රමාණයකට කඩනවා නම් ඒක සමාන කොටස් ප්‍රමාණ වලට කඩන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඒවා එකතු කරන්නවත් අඩු කරන්නවත් සාධාරණව විදියක් නැතුව යනවා. මේ සාධාරණ වෙන්න නම් අන්නර බෙදපු කොටස් ප්‍රමාණය සමාන කරගන්න ඕනේ. ඒ සමාන කර ගැනීම මෙන්න මේ එකතු කිරීම සහ අඩු කිරීමට අනිවාර්යයි. ඒක හොඳින් මතක තියාගෙන දැන් අපි බලමු දීලා තියෙන පළවෙනි ගැටලුවේ හරය සමානව තියෙන්නේ 7න් 3ට එකතු කරන්නලු 7න් 2ක්. එහෙනම් මේ දෙන්න එකතු වෙනවද 14යි කියලා. 7යි 7යි 14යි 3යි 2යි 5යි. කොහොම එකතු කරන්න පුළුවන්ද බා? බැ. ඇයි බැරි? මේ බලන්න. ඉතින් රූප සරහනකින් පෙන්නන්න. මංගාව දෙමුණා. හරි. කොටියක් කියලා හිතමු. හරි. මේ රොටිය. හරිද? මේ 7කට කඩනවා දැන්. 7කට කඩනවා බලමු සමානව කඩා ගන්න පුළුවන් වේද කියලා. සමානව නෑ. ඉතින් කමන්නේ සමානයි කියලා හිතමු. කොටස් 7ක් තියෙනවා. ඒ 7න් ඉස්සෙල්ලා මම ගන්නවා කොටස් 3. මේ 3 කියලා හිතමු. මේකයි. 7න් 3ට ආයි මම තව කෑලි මට මදි වෙලා රොටියක් ඉතින් ඔයගේ කෑලි කඩලා ගන්න නැහැ නේ. අපි හිතමු මේක පීසා එකක් කියලා. පීසා කෑලි කඩලානේ කන්නේ. ඒක සම්පූර්ණ පීසා එකම තනියෙන් ගන්න අමාරු වෙන්නේ. නිසා උන් ඉස්සෙල්ලා කෑලි 3ක් කනවා. ඊට පස්සේ තව මදි වෙනවා. ඊට පස්සේ තව කෑලි 2ක් ඉල්ල ගන්න. මෙන්න මේ කෑලි දෙකත් ගන්නවා. හරි. මේකයි. දැන් ඔක්කොම කෑලි කීයක් අපි ගත්තද? කීයක් ගත්තද? 5ක්. 5ක් ගත්තා. හැබැයි ඒක ගත්තේ කීයකින්ද? ඔක්කොම කෑලි කීයක් තිබුණා? කෑලි 14ක් තිබුණාද මේ මෙතන මම ලිව්වා. කෑලි 14ක් තිබුණා. නෑනේ. කෑලි 7ම තමයි පුතේ. ඒක වෙනස් වෙන්නේ. හරය වෙනස් වෙන්නේ නෑ. කෑලි 7න් කෑලි 5යි. එහෙනම් කොහොමද භාග එකතු කරන්නේ? මේ ටිකම ගන්න. කොහොමද භාග එකතු කරන්නේ? එහෙනම් මේක වෙනස් වෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දැන් තේරෙනවා. ඒක 7යි 3යි 2යි 5යි. එහෙනම් මෙහෙම ලියන්න පුළුවන් උත්තරේ හරය මෙන්න මේ ආකාරයෙන් සමානව තිබුණොත් විතරයි. දැන් මේ බලන්න මේ අඩු කිරීමේ ගානේ හරය සමානද? හරය සමාන නෑ නේද? 6යි 3යි කියලා තියෙන්නේ. එහෙනම් මේ එකක්. ඉතලා අපි දෙන්නම එකම ඉලක්කමකට ගේන්න නැතුව අපි බලනවා පොඩ්ඩක් පොඩි එක්කෙනා දිහා ඉස්සෙල්ලා බලනවා. පොඩි එක්කෙනා ලොකු එක්කෙනා කරන්න පුළුවන්ද කියලා බලනවා. හරිද? පොඩ්ඩව ලොක්ක කරන්න පුළුවන්ද කියලා බලනවා. එතරම් පුළුවන් නේද? මේ 3 6 කරන්න පුළුවන් නේද? ඔව් ඔයගොල්ලෝ දැන් මතක් වෙන්න ඕන. 3 6 කරන්න නම් 3 ගුණ කරන්න ඕන පුතේ කීයෙන්ද? හරි දෙකෙන්. 3 ගුණ කරන්න ඕන දෙකෙන්. එහෙනම් මේක අපි දෙකෙන් ගුණ කරා නම් හරය දෙකෙන් ගුණ කරා නම් ලවයත් දෙකෙන් ගුණ කරන්න ඕන අනිවාර්යයෙන්. නම් වැරදි. නේ? එහෙනම් බලන්න. කලින් තිබුණා 6යි 6න් 5ක් පුතේ. ඒකෙන් දැන් අඩු කරන්න පුළුවන් 3 වරක් 2 6යි දෙවරක් 2 4යි. අන්න කීයද? දැන් හරි.
දැන් හරය සමාන. 6න් 5න් අඩු කරන්න තියෙනවා 6න් 4ක්. හරිද? කීයද උත්තරේ එන්නේ? ඔව්. උත්තරේ දැන් ඔයගොල්ලෝ මේ ඇවිල්ලා පේනවා. 6න් 5න් 4ක් ගියාම 1යි කියලා ගන්න දෙයි. උත්තරේ 1යි කියලා ගන්න දෙයි. දැන් මේක බලමු. මේකේ ඇතරම සංඛ්‍යා 3ක් තියෙනවා. භාග සංඛ්‍යා 3ක් තියෙනවා. එහෙම 3ක් කියලා බය වෙන දෙයක් නැහැ. අපිට 3ම එක සංඛ්‍යාවකට සමාන කරගන්න ඕන. ඉතින් දැන් මේකේ පොඩ්ඩ දෙන්නෙක් ඉන්නේ. හරිද? මේ පොඩ්ඩෝ දෙන්නව මේ ලොක්කව කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. 4යි 3යි 12 කරන්න පුළුවන්. පුළුවන් නේද? ඔව්. ඔයාලට මතක් වුණා චක්කර. එහෙනම් මේක මම කීයෙන්ද ගුණ කරන්න ඕනේ කියන්න බලන්න. මම ගුණ කරන්න ඕනේ 3. දැන් තනියෙන් උත්තර දෙන්න ඕනේ ඉතින්. ගෙදර ඉඳගෙන තනියෙන් උත්තර දීලා තමයි ගාන හදන්නේ. පන්ති කාමරේ ඉන්නවා කියලා හිතාගෙන තනියෙන් උත්තර දෙන්න ඕනේ. දැන් මේක මම 3ෙන් ගුණ කරනවා. ඇයි මං උඩත් 3ෙන් ගුණ කරේ? ඔව් මේක බැලන්ස් වෙන්න ඕනේ පුතේ. මේක තුල්්‍ය භාග කතාව මෙතෙන්ට ඕනේ අන්න නිසා. අන්න මේ තුල්්‍ය භාග කතාව මෙතෙන්ට ඕනේ මෙන්න මෙතන. මේ වෙනව නේද? තුල්්‍ය භාගයක් අපි ගත්තා. මේ මෙතනත් ඒක තමයි කරන්නේ. තුල්්‍ය භාගයක් මේ හොයන්නේ. හරිද? හරි. ඒ නිසා මේක දැන් 3 12ක් කරන්න නම් කීයෙන් ගුණ කරන්න ඕනද? 4ෙන් ගුණ කරන්න ඕන. 4ෙන් ගුණ කරන්න ඕන. එහෙනම් ලියාගමු නැවත භාග ටික. ඉතලම තිබුණා 12න් 7ක් පුතේ. 12න් 7ක් තිබුණා. ඒකට එකතු කරන්න කිව්වා දැන් එනවා 4 වරක් 3 12යි. 12න් 3 වරක් 3 9යි. එතන 3 වරක් 3 9යි. ඊළඟට අඩු කරන්නලු කීයක්ද? 3 වරක් 4 12යි. 12න් 2 වරක් 4 8යි. අඩු කරන්නලු 8ක්. එහෙනම් බලමු. එකතු කරලා අඩු කරන්නත් පුළුවන්. මෙතන අඩු කරලා පස්සේ කරන්නත් පුළුවන්. නමුත් මෙතන අපි පිළිවෙලට යන් ඕඩර් එක නම් එකතු කරලා අඩු කරන එක. ඒ නිසා අපි මෙන්න මේ හරය නොවෙනස්ව තියාගන්න පුළුවන් අපිට. මම කලිනුත් කිව්වා 12ම තමයි. මේ දෙන්න එකතු කරනවා. 7යි 9 එකතු කරාම කීයද? මේ 7යි 16යි නේ. 16න් අඩු කරන්න ඕන 8ක්. 16න් 8ක් අඩු කරාම කීයද? 8යි. නම් උත්තරේ 12න් 8යි. මේක ඕනනම් තවදුරටත් අපිට සරල කරන්න පුළුවන් පුතේ. මේ තුල්්‍ය භාග වල මම කියපු කාරණයක් මේ උඩ සහ යට කියන සංඛ්‍යා දෙකම එකම සංඛ්‍යාවකින් බෙදෙනවා නම් බෙදන්න පුළුවන් කියලා මේ බලන්න 12යි 8යි කියන දෙන්න සංඛ්‍යාවකින් බෙදෙනව නේද? කීයෙන්ද බෙදෙන්නේ? 4ෙන් බෙදෙනව නේද? හරි. එතකොට 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි කියලා අවසාන උත්තරේ ගන්න පුළුවන්. ගත්තොත් බොහෝම සාධාරණයි. මොකද හේතුව සාමාන්‍ය ඔයගොල්ලන්ට ගණන් වල දෙන්නේ සුළු කරන්න කියලානේ. සුළු කරන්න කියලා දුන්නොත් අපි අවසාන පිළිතුරටම යනවා. මේක පිළිතුර නිවැරදි තමයි. නමුත් මේක සරලම ආකාරය නෙවෙයි. ඒ නිසා අපි යන් මේ විදිහට කරගෙන යන් අපි යන් ඊළඟ ගන්නට ඔයගොල්ලන්ට කියාව තියෙනවා වීඩියෝ එක මැදකට නවත්තලා මම එනකම් තරන් ටික හදාගෙන යන් නැවත මතක් කරනවා. හදාගෙන ගිහිල්ලා අඩුපාඩුවක් තියෙනවා නම් සකස් කරගමු. මම ඊට පස්සේ මෙතනදී මිශ්‍ර සංඛ්‍යා දෙකක් තියෙනවා. සංඛ්‍යා දෙකක් තියෙන වෙලාවට අපිට දෙවිදියකට ගාන හදන්න පුළුවන්. එක්කෝ මේ අපි කලින් කිව්වා වගේ මේ මිශ්‍ර සංඛ්‍යා දෙක විෂම භාග කරලා වැඩේට බහින්නත් පුළුවන්. නැත්තම් මේ පූර්ණ සංඛ්‍යා වෙනම සලකලා භාග සංඛ්‍යා වෙනම සලකන්නත් පුළුවන්. මම ඒ විදියට යන්නම් මොකද ඒක චුට්ටක් පහසුයි. වැඩි චුට්ටක් පහසුයි කියලා මට හිතෙනවා. මෙන්න මෙතන තියෙන පොතේ පූර්ණ සංඛ්‍යාවක් 1. මෙතන තියෙන පූර්ණ සංඛ්‍යාවක් 2. ඒ දෙන්න මොනා කරන්නද? එකතු කරන්න කියලා නේද කියන්නේ. එහෙනම් 1යි 2යි එකතු කරාම උත්තරේ 3යි. එහෙනම් මෙන්න මේ දෙකෙන් එකට මම එකතු කරන්න ඕන 4න් එකක්. දෙකෙන් එකට එකතු කරන්න 4න් එකක්. දැන් හරිය සමාන නැහැ කලින් වගේ. හරිය සමාන කරගන්න ඕන. එහෙනම් මේ පොඩ්ඩව වැඩ කරන්න පුළුවන්ද කියලා බලනවා. හරි පොඩ්ඩව ලොක කරන්න පුළුවන්ද? පුළුවන්. 2 කීයෙන් ගුණ කරන්න ඕනද? 2කින් ගුණ කරන්න ඕන. ඒ නිසා මේකත් ගුණ කරන්න ඕන පුතේ 2කින්. අපි ලියමු. ඒක 3යි මෙතන එනවා 4න්. 2 වරක් 2 4යි 1 වරක් 2 2යි ඒකට එකතු කරන්න ඕන 4න් එකක්. එහෙනම් මේ උත්තරේ 3 එහෙම තමයි. එහෙනම් හරය සමානයි 4යි. මේ දෙන්න එකතු කරන්න පුළුවන් 2 එකතු කිරීම 1. අවසාන උත්තරේ වෙන්නේ 3යි 4න් 3. ඊළඟට යමු. අපි යනවා ඒකෙත් කලින් වගේ මේ පූර්ණ සංඛ්‍යා දෙක මොනා කරන්න කියලාද කියන්නේ? අඩු කරන්න කියලා කියන්නේ. එහෙනම් 3න් එකක් අඩු කරාම 2යි. මේකේ හරය සමාන කර ගැනීමක් කරගන්න අවශ්‍යද කියලා බලන්න. ඔව් ඕන. හරය සමාන නැහැ. හරය සමාන කරගන්න වෙනවා. එහෙනම්
3 ඉලක්කම 6 ඉලක්කම කරගන්න පුළුවන් පහසුවෙන්ම කීයෙන් ගුණ කළාද? 2කින් ගුණ කරලා. එහෙනම් 2යි මෙතන 6න් 5ක් තිබ්බා. ඒකෙන් අඩු කරන්න කීයක්ද? 6න් 4ක්. නම් උත්තරේ එනවා 2යි 6න් කීයද? 6න් 4ක් අඩු කරාම හරි ලේසි නේ? ලේසි. අපි මේකත් දැන් තුනම එකට සලකන්නත් පුළුවන්. ඕනනම් මේ දෙක මුලින් සලකලා මේක පස්සේ සලකන්නත් පුළුවන්. නමුත් මම තුනම එකට ගන්නම්. පුළුවන් තරම් අපේ වැඩ පහසු කරගන්න ඕන, සරල කරගන්න ඕන, ඉක්මන් කරගන්න ඕන. හරිද? අපි පියවර වැඩි කරගන්නවා කියන්නේ කාලය වැඩි වෙනවා සහ වැරදෙන්න පුළුවන් ප්‍රවණතාවයත් වැඩි වෙනවා. ඒ නිසා අපි කොහොම සැලකිලිමත්ව කෙටියෙන් කරමු. එහෙනම් මේ එකට එකතු කරන්නලු පුතේ 2ක්. 1යි 2යි 3යි. 3න් අඩු කරන්නලු 1ක්. කීයද එහෙනම් උත්තරේ? 2යි නේ. 2යි. දැන් බලන්න මෙන්න තියෙන 2න් 1. තියෙනවා 4න් 1. තියෙනවා 3න් 2. දැන් මොකද්ද කියන්නේ? ඔව්. හරි සමාන කරගන්න ඕන. කාටද සමාන කරගන්න ඕන? මේ පොඩි දෙන්නව ලොකු එක්කෙනාට හරි ගස්සන්න බෑ නේද? එක්කෙනෙක් නම් පුළුවන්. නේ? දෙන්නම එකම 4 ඉලක්කම වල වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි බලනවා ඊළඟ 4 ඊළඟ ගුණාකාරය දිහා බලනවා. දැන් මෙතන ඉන්න ලොකු එක්කෙනාගේ ඊළඟ ලොක්ක ගැන. කියන්නේ 4 වරක් 2. මෙයා ගැන මම මේ කතා කරන්නේ. මේ 4 කියන සංඛ්‍යාව දිහා බලලා තමයි අපි මේක හිතන්නේ මේ වගේ අවස්ථා මොකද්ද කරන්න කියලා. මේ 4 වරක් 2 හිතලා බලන්න. 4 වරක් 2 8යි. දැන් 8 කියන සංඛ්‍යාවට මේ දෙන්නම් වෙනස් කරන්න පුළුවන්ද? 2 නම් වෙනස් කරන්න පුළුවන් 4න් ගුණ කරලා 8යි කියලා. ඒ 3 වෙනස් කරන්න පුළුවන්ද මොකක් හරි ඉලක්කමකින් ගුණ කරලා 8යි කියලා? බෑ නේද? එහෙනම් අපි එයාවත් අතහැරලා දානවා. ඊළඟ එක්කෙනා ගාවට යනවා 4. 4 වරක් 3. 4 වරක් 3 12. එහෙනම් 12ට වෙනස් කරන්න පුළුවන්ද 2? පුළුවන්. 2 වරක් 6 12. 3 වෙනස් කරන්න පුළුවන්ද? ඔව්. 3 වරක් 4 12. අන්න එහෙනම් අපේ ඉලක්කම 12. තුන් දෙනාම 12ට වෙනස් කරන්න ඕනේ. එහෙනම් මෙයාව ගුණ කරනවා කීයෙන්ද? 6න්. ඒ නිසා මෙයාවත් ගුණ කරනවා 6න්. මෙයාව ගුණ කරනවා කීයෙන්ද? 4 වරක් 3න්. එකත් ගුණ කරනවා ඒ නිසා 3න්. මෙයාව ගුණ කරන්න ඕන 4න්. ඒ 4න් ගුණ කරන්නේ 3 වරක් 4 12 නිසා. ඒ නිසා මෙයාත් ගුණ කරනවා 4. එහෙනම් අපි ලියනවා 2යි මෙතන එනවා 12න්. එතකොට 6ක් එකතු කිරීම තිබ්බේ 12න් වරක් 3 3යි අඩු කිරීම 12න් දෙවරක් 4යි. මම අවසාන උත්තරය ලියන්න පුළුවන් මේක නොවෙනස්ව පවතිනවා 2යි 12න්ම තමයි 6යි 3යි එකතු කරාම 9යි 9න් 8ක් අඩු. ලේසි. පියවර දෙකෙන් අපි ගාන හැදුවා. පියවර 2යි පිළිතුර. එහෙනම් භාග එකතු කිරීම අඩු කිරීම මතක් කරා. මේ ගැටලු ප්‍රමාණය ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන් ඔයාට. ඔයා ඉන්න මට්ටම අනුව තීරණය වෙනවා. ඉතින් මම තව ගැටලු ටිකක් පල්ලෙහින් දෙන්නම්. PDF එකක් විදිහට ඒ ටික හදන්න. නැත්තම් ඔයාටත් හැකියාව තියෙනවා නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා නම් පොඩි පන්ති වුණත් කමක් නැහැ. අච්චු පොතක් ඉල්ලගෙන මේ පාඩම් අනිවාර්යෙන් ඒ අච්චු පොත තියෙනවා. ගණන් ටිකක් අරන් හදා. හරිද? තමන් හදන තරමට තමන් වැඩ කරන තරමට මොලේ වෙහෙසන තරමට මණ්ඩ ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා. හරිද? නම් අපි යන් ඊළඟ කොටසට අග ගුණ කිරි. අග ගුණ කිරි. දැන් මේ නෝට් එක ඔයා පුතේ මේ නෝට් එකක් විදිහට ලියා ගන්න ඕන නම් හොඳයි. මේ කියන ඒවා මාතෘකාව විදිහට දාගෙන එහෙම කරනවා නම් හොඳයි. මම එහෙම මාතෘකාව විදිහට ලිව්වේ නෑ. මම මෙතනින් ලියන්න ගුණ කිරීම එහෙම කියලා ලියලා ඔයාට තේරුම් ගන්න පහසු විදිහට නෝට් එකක් ඔයා අනිවාර්යෙන් හදා ගන්න. මේ ඉල්ලීම කරන්නේ විශේෂයෙන් 11 වසර ළමයින්ගෙන්. මොකද එයාලට 10 වසර විෂය කරන ගොඩක් මග ඇරිලා තියෙනවා මේ වෙද්දි. ගොඩක් අයට. අතකත් නැහැ සමහරක් අයට. දැන් මේ අපි මේ මාස 6ක් වගේ කාලයක් තියෙනවානේ. මේ මාස 6 තුල අපිට පුළුවන් පුතේ මේ ඔක්කොම විෂය කරන ටික නැවත මතක් කරගන්න. මම ඒ වැඩ පිළිවෙලට තමයි මේ අත ගහලා තියෙන්නේ. 10 වසරේ අයට නැවත මතක් කරගන්න අවස්ථාව තියෙනවා මතක අයට. 11 වසරේ අනිවාර්යෙන් මේක මේව 10 වසරේනේ කියලා අතාරින්න බෑ. ඔක්කොම කරන්න ඕන. ඔක්කොම කරොත් ඔයාට ජයග්‍රහණය හිමි වෙනවා. අපි යන් භාග ගුණ කිරීමට. භාග ගුණ කිරීම සහ බෙදීම කියන කාරණා දෙකම කතා කරපු තේ දෙකේම හරය සමාන කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තියෙන ආකාරයෙන්ම අපිට
ගාන හදන්න පුළුවන්. ඒකදී අපි බලන්න ඕන මේ භාගවල ලවය සහ හරය කියන එකට තුල්්‍ය භාගවලදී අපි බෙදුවා වගේ මේ වගේත් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒක කියන්නේ මේ අවස්ථාවේදී බෙදනවා කියලා නෙමෙයි. ඔයගොල්ලෝ නිතරම අහලා තියෙන වචනයක් කපනවා කියන වචනනේ. අපි භාග සංඛ්‍යා දෙකක් ඉරෙන් උඩ සහ යට කියන සංඛ්‍යා දෙක දිහා බලලා ඒ දෙන්න තවත් සංඛ්‍යාවකින් බෙදෙනවා නම් එහෙම නැත්නම් කැපෙනවා නම් අපි කපන ඒ වෙලේ ඒ ගාන කරන තැනදීම කපා ගන්න ඕනේ. එතකොට අපිට එක පියවරෙන් උත්තරයට යන්න පුළුවන්. දැන් බලමු මේක. මේ බලන්න. මේ 1යි 2යි. මේ උඩ තියෙන එක යට තියෙන්නේ 2. ඒ දෙන්න නම් කැපෙන්නේ නැහැ. මෙතනත් තියෙන්නේ 4යි 7යි. ඒ දෙන්නත් යම් සංඛ්‍යාවකින් බෙදන්න බෑ. නමුත් මේ අතට බලන්න මේ අතට බලන්න. 2යි 4යි. කැපෙනව නේද? ඔව්. කීයෙන්ද? 2කින්. අන්න හරි. 2කින් කැපෙනවා. එහෙනම් කොහොමද 2කින් කැපෙන්නේ පුතේ? 2ට 2 ඒවා 1යි කියලා මෙතනින් ලියා ගන්න. 2ට 2 ඒවා අපි කපන්නේ දැන් 2කින්. හරිද? 4ට 2 ඒවා 2යි කියලා මෙතනින් ලියා ගන්න. හරි? එහෙනම් දැන් ඉන්නේ 2යි 4යි නෙමෙයි කවුද? 1යි 2යි. එහෙනම් දැන් මේ දෙන්නත් එක්ක ගුණ කරනවා. දැන් මේ දෙන්න එහෙම මේ කපන්න පුළුවන්ද? එකෙන් බෙදන්න පුළුවන්. නමුත් එකෙන් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒක කැපුවා කියලා තේරුමක් නැහැ. ඒ නිසා ඒක වැඩක් නැහැ. මේක අමතක කළා. ඒ දෙන්න කපන්න බෑ. මෙහෙම තියදී දැන් මේ දෙන්න ගුණ කරනවා. 1 වරක් 2 කිය 2යි 1 වරක් 7 උත්තරය අරන් ඉවරයි. ලේසි. ලේසි. දැන් ඒ වගේ ගණන් තව ටිකක් මම පස්සේ දෙන්නම්. මම මෙතන 1යි දැම්මේ වෙලාව යන නිසා. ඉතින් මෙතන ඊළඟ ගානේ ඒ වගේ ගණන් 3ක් එකතු කළා. ඉතින් ඒ වෙලාවට බය වෙන්න එපා. 3ම වුණත් සුළු කරන්න පුළුවන් නම් සුළු කරන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේ බලන්න. මෙන්න මේ දෙන්න කැපෙනව නේද? ඔව්. හරිද? මේ දෙන්න කැපෙනවද? නැහැ. නැහැ. එහෙනම් තව නැද්ද? මේ දෙන්න කපන්න පුළුවන්ද? මේ දෙන්න ඈතනේ ඉන්නේ. මෙයා මෙතන ඉන්නේ අර යතනේ. පුළුවන්ද? දුරනේ ඉන්නේ. එහෙම බෑනේ නේ. නෑ එහෙම එකක් නෑ. දුර හිටිය කියලා අපිට ප්‍රශ්නයක් නෑ. මෙයා ඉරෙන් යටත් මෙයා ඉරෙන් උඩත් නම් ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ පුතේ. එහෙම නේද තියෙන්නේ? ඉරෙන් යට සහ ඉරෙන් උඩ. එහෙනම් අපිට කපන්න පුළුවන්. මේ දෙන්න කපන්න පුළුවන්ද ඒ වගේ? ඔව්. එහෙනම් ඒ වගේ පුළුවන් වෙන්න ඕන. මෙයා ඉරෙන් උඩ ඉන්නේ. මෙයා ඉරෙන් යට ඉන්නේ. එහෙනම් කපන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් මං සුළු කිරීමට යනවා. මේ දෙන්න කපන්න පුළුවන්. මම මේ දෙන්න කපන්නම්. ඒකට හේතුවක් තියෙනවා. මං තා චුට්ටකින් පෙන්නන්න. මේ 3යි කීයෙන්ද කපන්න පුළුවන්. 3යි දෙන්නම කැපෙනවා පුතේ 3. 3ට 3 ඒවා 1යි. මෙතනත් 3ට 3 ඒවා 1යි. මම මේ දෙන්න කපනවා. හරි? 2 ඒවා 1යි. 2 ඒවා මෙන්න මෙතෙන්ට කීයක් තියෙනවද කියන බලන්න. 2 ඒවා 5. හරි මේ බලන්න මෙතනත් 5 ඉලක්කමක්. මෙතනත් 5 ඉලක්කමක්. මේ දෙන්න පුළුවන්ද කපන්න? ඔව් ප්‍රශ්නයක් නැහැ. ඉරෙන් උඩ ඉරෙන් යට. එහෙනම් අපි කපමු. 5ට 5 ඒවා 1යි. මෙන්න 5ට 5 ඒවා 1යි. ගොඩක් සුළු වුණා. එක ඉලක්කම් 5ක්ම ආවා. කලින් තිබුණේ නැහැ එහෙම. එහෙනම් දැන් අපිට අවසාන උත්තරයට යන්න පුළුවන්. කොහොමද යන්නේ? 1 වරක් 1 1යි. ආයි 1 වරක් 1 1යි. නම් උඩ උත්තරේ 1යි. යට උත්තරේ 1 වරක් 8. මෙයා කැපුන්නේ නැහැ නේ. ආ ඉතුරු මේ බලන්න. 1 වරක් 8 8යි. 8 වරක් 1 8ම තමයි. 8න් 1. හරි. මේ ගණන් දෙකේ මිශ්‍ර සංඛ්‍යා දෙකක් තියෙනවා. මේ මිශ්‍ර සංඛ්‍යා තියෙන අවස්ථාවේදී අර වගේ සුළු කරන්න අපිට එක විට බෑ. මේ මිශ්‍ර සංඛ්‍යා දෙක විෂම භාග කරගෙන ඉන්නවා. ඒකට තමයි අපි විෂම භාග කරන විදිහ කලින් ඉගෙන ගත්තේ. මේ වගේ ගාණක් ආවොත් විෂම භාග කරගෙන ඉන්නම ඕන. බෙදීමේදී සහ ගුණ කිරීමේදී. නමුත් අපි එකතු කරන අඩු කරන වෙලාවට කරගත්තේම නැහැ. එහෙම කරගන්න නැතුවත් හදන්න පුළුවන්. කරගෙනත් හදන්න පුළුවන්. මම මේ විදිය කියලා දුන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒකත් උත්සාහ කරලා බලන්න. හරි. මම එහෙනම් මේක විෂම භාගයක් කරගන්නවා. 5 වරක් 1 5යි 5යි 3යි 8යි කියලා උඩින් ලිව්වා. යටින් ලියනවා 5ම ගුණ කරනවා. දෙවරක් 2 4යි 4යි 1යි 5යි කියලා උඩින් ලිව්වා. ඉතින් ලිව්වා 2. බලන්න දැන් පොඩ්ඩක් කැපෙනවද කියලා. 5ට 5 ඒවා 1යි. මෙතන 5ට 5 ඒවා 1යි. හරි. එහෙනම් මේ දෙන්න කවන්න පුළුවන් 2. මෙතන 2ට 2 ඒවා 1යි. 8ට 2 ඒවා 4යි. දැන් උත්තරයට යන්න පුළුවන් 4 වරක් 1. එතන ඉතුරු 1නේ. 4 වරක් 1. කරයි යට වරක් 1 1යි. ඔව් මේකත් භාග සංඛ්‍යාවක් තමයි. නමුත් අපිට මේක පූර්ණ සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. මේ යට 1 අපිට නොසලකා හැරලා මේ උඩ තියෙන සංඛ්‍යාව 4 විතරක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ පුතේගේ අදහස මොකක්ද? මොන හරි යම්කිසි
පූර්ණ සංඛ්‍යාවක් තියෙනවනම් ඒක යට එක කියන ඉලක්කම නිතැතින්ම භාගයක් විදිහට ගනිද්දි ලියන්න පුළුවන්. හරිද? එහෙමනම් අපි ඊළඟ ගානට යමු. දැන් ඔයගොල්ලෝ මම විශ්වාස කරනවා මම එක දිගට කරගෙන ගියාට මේ වීඩියෝ එක නතර කරලා මේ ගණන් තනියෙන් උත්සාහ කරා කියන විශ්වාසය උඩ ඉඳගෙන තමයි මම හැමතිස්සෙම වැඩ ටික කරගෙන යන්නේ. ඒ විදිහට අවංකව වැඩේ කරන්න. මට ඕගොල්ලන්ට මෙතන වීඩියෝ එකේ වෙලාව දෙන එක තේරුම් නැති නිසා මම එක දිගට කරගෙන යන්නේ. වීඩියෝ එක මේ විදිහට වීඩියෝ එකක් විතර හදන්නත් හේතුව ඒකයි. මට ඕගොල්ලන්ට කාලය දෙන්න අවශ්‍යයි. ඒකට ඔන්ලයින් ක්ලාස් එකක් විතර කරද්දි මට ලොකු කාලයක් දීමේ හැකියාවක් නැහැ පුතේ. විනාඩි පැයක වගේ කාලයක් ක්ලාස් එකක් කරනවා නම් පැය දෙකක් වගේ කරන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නැහැ. ඒත් ඔයගොල්ලොන්ට බොහොම පහසුවෙන් තේරුම් අරගෙන නැවත මේක රිවර්ස් කරලා බලන්න පුළුවන්. දෙතුන් පාරක්. ඉතින් ඒ වගේම සිග්නල් ප්‍රශ්න එන්නේ නැහැ. ඒ හේතු නිසා තමයි මම මෙහෙම කරන්න හිතුවේ. මම හිතනවා මේක සාර්ථක වෙයි කියලා. ඉතින් ඕගොල්ලන්ගේ දායකත්වයේ මත තමයි ඒක තීරණය වෙන්නේ. හරිද? ඒ නිසා යන් ඊළඟ ගානට මම මේක විෂම භාගයක් කරගන්න ඉක්මනට 10 වරක් 3 30යි 3යි 33යි 3 බෙදීම 10 ගුණ කිරීම වරක් 2 6යි 1යි 7යි 7 බෙදීම 3යි ගුණ කිරීම එතන 4 තිබ්බනේ මම මෙතනදිත් කිව්වා මේ බලන්න යට 1 කියලා සංඛ්‍යාවක් තියෙනවා නේද අපිට භාග සංඛ්‍යාවක් විතර තිබුණා ලේසි නිසා මම යටින් ලියා ගන්නවා 1යි කියලා වෙනසක් නැහැ පුතේ ඒ කියන්නේ 4ම තමයි දැන් අපි බලමු කැපෙනවාද කියලා ඔව් ගොඩක් තියෙනවා වගේම 3ට 3 1යි 3ට 3 ඒවා 11යි මේ දෙන්න කපන්න පුළුවන් දෙකෙන් 4ට 2 2යි 10ට 2 5යි තව දුරටත් මම හිතන්නේ කැපෙන එකක් නැහැ අපි ගුණ කරලා ලියමු 11 වරක් 7 77යි 77 ඒවා දෙකක් කීයද 154යි 154යි බෙදනවා යට ඉතුරු වෙලා තියෙනවා 5 වරක් 1 5යි 5 වරක් 1 5යි මම මේක ආවෙත් විෂම භාගයක් විදිහට ඕන අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරලා දියමු 154ට පහේවා කීයක් තියෙනවද පහේව තියෙනවා පුතේ 30ක් නේ 30ක් තියෙනවා නේද 30 5 150යි දැන් තව 4ක් ඉදිරි ඒ 4 උඩින් ලිව්වා යටින් පහේ ඉලක්කම මේ පහේ ඉලක්කම එහෙම මේ ගණන් දෙන්න ඊළඟ කොටසට භාග බෙදීමට අපිට අවශ්‍ය වෙන කතාවක් තියෙනවා. මොකද්ද? භාගයට අදාළව මෙන්න මේ පරස්පරය කියන එක මොකක්ද තියෙන්නේ? හරිද? පරස්පරය කියලා කියන්නේ පරස්පරය කියලා කියන්නේ මොකක් හරි භාග සංඛ්‍යාවක හරය සහ ලවය උඩයට මාරු කරන එක. ලවයේ තියෙන එක හරයෙන් ගෙනත් ලියනවා. හරයේ තියෙන එක ලවයෙන් ගෙනහිල්ලා ලියනවා. එහෙනම් මම මේක සමාන ලකුණු අපිට දාන්න විදියක් නැහැ. පොඩි ඉරි කෑල්ලක් ගහලා ඊතලයක් දාලා ඉස්සරහින් ලියන්නම් පරස්පරය මේ තුනේ ඉලක්කම් මන් ලියනවා උඩින් ඒ ඉලක්කම් මන් ලියනවා යටින් මයි පරස්පරය නෑ පරස්පරය එහෙනම් මේකේ පරස්පරය කියන්නේ පරස්පරය අතේ ඉලක්කම ලිව්වා උඩින් ඒ ඉලක්කම ලිව්වා යටින් මේකේ පරස්පරය වගේ උඩට ආවා මේ යටට ගියා දැන් මේකේ නෑනේ උඩට යන්න එක්කෙනෙක් අර ගන්න දේවල් මතක් කරා මේ එක්කෙනෙක් ඉන්නවා කවුද ඒක ඉන්නවා යට හැමදේම නම් එයා එනවා උඩට එක උඩට යනවා මෙහෙම තියෙදි පරස්පරය ගන්න බෑ සංඛ්‍යාවක් තියෙද්දි මේ විදිහට තියෙද්දි ගන්න ඒ අනිවාර්යෙන් මේක සම්භාගයක් කරගන්න ඕන 5 වරක් 2 10යි 10 3යි 13යි 13 බෙදීම 5 දැන් පුළුවන් පරස්පරය ගන්න උඩට යනවා 5 අපිට මේ පරස්පරය අවශ්‍ය වෙන්නේ පරස්පරය අවශ්‍ය වෙන්නේ භාග බෙදීම කියන කාරණේදී පරස්පරය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ භාග බෙදීමක් තියෙනකොට ඒ විදියටම තියාගෙන අපිට ඒක බෙදන්න විදියක් නැහැ. ඒ හින්දා මෙන්න මේ පරස්පරය කියන කතාවට යනවා. ඒ කියන්නේ මෙන්න මේ භාග සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න දීලා තියෙනවා. හරිද? එතකොට ඒ වෙලාවට කරන්න තියෙන්නේ මේ මුලින් තියෙන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් වුණත් භාග සංඛ්‍යාවක් වුණත් මොකක් වුණත් ඒක ඒ විදිහටම ලියනවා 7න් 6යි කියලා. මේ බෙදීම ලකුණ අපි ගුණ කිරීම ලකුණක් බවට වෙනස් කරන. ඒ කරපු වෙනස් කිරීම වෙනුවට මෙන්න මෙතන තියෙන සංඛ්‍යාවේ
පූර්ණ සංඛ්‍යාවක් වුණා භාග සංඛ්‍යාවක් වුණා මොකක් වුණත් එතන තියෙන සංඛ්‍යාවේ පරස්පරය ගන්න ඕන. එහෙනම් මේක යට ඉන්නවා එකේ ඉලක්කම උඩට යනවා එකේ ඉලක්කම පල්ලෙහාට එනවා තුනේ ඉලක්කම. හරිද? බෙදීම කියන එක ගුණ කිරීමක් කරලා දෙවෙනියට භාග ලකුණෙන් පස්සේ තියෙන එක හැමතිස්සෙම භාග ලකුණෙන් බෙදීම ලකුණෙන් පස්සේ තියෙන භාග සංඛ්‍යාව දෙයට මාරු කිරීමක් කරන්න. එහෙනම් නැවත බෙදීමක් නෙවෙයි තියෙන්නේ ගුණ කිරීමක්. දැන් අර කලින් ගානේ වගේ කැපෙනවා නම් කපලා ඉතිරි දාන්න පුළුවන්. මේ බලන්න කැපෙනවා 3ට 3 1යි 8ට 3 2යි. එහෙනම් උත්තරේ ලියන්න පුළුවන් දෙවරක් 1 2යි හත්වරක් 1 7යි කියන. හරිද? මේකට යන් අපි. දැන් මේකේ පුතේ මේක මේ දැන් පරස්පරය ගන්න ඕනේ මෙයාගේද? එයානේ එයාගේ වගේ එක්කෙනාගේනේ අපි කලින් කරේ. එහෙම නැහැ. හැමතිස්සෙම මම කිව්වා බෙදීමේ ලකුණෙන් පස්සේ තියෙන. එන්න මෙයාගේ තමයි පරස්පරය ගන්න. මෙයා එහෙමම. එයා කොහොමද දෙන්නේ? 8 බෙදීම යටින් ඉන්නවා. 1. ඔව්. ගුණ කිරීම දාලා මේ දෙන මාරු කරමු. 5 බෙදීම 4. කැපෙනවද බලන්න. 4 4 1යි 4 2. උත්තරේ ගන්න පුළුවන් දෙවරක් 5. ඉතුරු වෙලා ඉන්න ඉලක්කම් දෙකක් 2යි 5යි. මේ දෙන්න ගුණ කරන්න ඕන. දෙවරක් 5 10යි. බෙදන්න ඕන එක්වරක් 1 1 එකෙන් 10යි. එහෙමත් නැත්නම් උත්තරේ 10යි. ඒ ඉලක්කම අපිට නොසලකා හරින්න පුළුවන්. ඊළඟ ගානට යන් අපි. ගානට යන්. ඒකේ පළවෙනි භාග සංඛ්‍යාව ඒ විදිහටම ලිව්වා. මේකට දැම්ම ගුණ කිරීම දෙයට මාරු කරා. බෙදී 3ට එහෙනම් සුළු කරන්න පුළුවන්ද බලන්න. පුළුවන්. 3ට 3 ඒවා 1යි. මේට 3 ඒවා 3යි. 7ට 7 ඒවා 1යි. 100ට 7 ඒවා 4යි. එහෙනම් 3 වරක් 1 3යි. බෙදීම 4 වරක් 1 4යි. 4ෙන් 3. හරි. ඊළඟ ගානට යන්න. ඊළඟ ගානට ගියොතින් එක මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන්නේ විෂම භාගයක් කරගන්න වෙනවා 5 වරක් 5 25 1යි 26යි බෙදීම 5යි මේ බෙදීම ගුණ කිරීමක් කළ උඩයට මාරු කරා 7 බෙදීම 6යි කියලා කැපෙනවද බැලුවා මේ දෙන්න කැපෙන්නේ මේ දෙන්න දෙකෙන් කැපෙනවා දෙක ඒවා 3යි මෙතෙන්ට දෙක ඒවා 13 උත්තරේ එනවා 13 වරක් 7 91යි 91යි බෙදීම 5 වරක් 3 15යි මේක විෂමභාගයක් සංඛ්‍යාවක් කරන්න පුළුවන් 90ට 15 තියෙනවා පුතේ 6ක් නේද 6ක් තියෙනවා මේ යට 15මයි උඩ ඉතුරු වෙනවා 15 6ක් 90යි තව ඉතුරු වෙනවා එකක් මේක ඊළඟ ගණනක් හදමු අපි මේක භාගයක් කරමු දෙවරක් 1 2යි 2යි 1යි 3යි 3 බෙදීම 2 ගුණ කිරීම දාලා අපි මේක මතක ඇතුව උඩයට මාරු කරමු මේ 4 ඉලක්කම තමයි උඩට එන්නේ යටට එන්නේ දෙවරක් 4 8යි 8යි 1යි 9යි කියලා. දැන් කැපෙනවද කියලා බලමු කැපෙනවා 2 ඒවා 1යි 2 ඒවා 2යි 3 ඒවා 1යි 3 ඒවා උත්තරේ වෙන්නේ කරත් 2 2යි කරත් 3 3 මෙන්න දෙක. මම හිතනවා භාග මූලික කරුණු මේකෙන් අනාවරණය වුණා කියලා
ආවරණය වුණා කියලා කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම කියන කාරණා හතර ගන්න. ඊට පස්සේ අපි ඔයගොල්ලෝ මතක නම් 9 වසරේදී 10 වසරේදී ඉගෙන ගන්නවා. දැන් අලුත් සිලබස් එකේ 9 වසරේ තියෙනවා. පරණ සිලබස් එකේ 10 වසරේදී තමයි ඉගෙන ගත්තේ. 9 වසරේ තිබුණා මම හිතන්නේ. මේ භාග තුලත් ගැටලුවක ගණිත කර්ම කිහිපයක් තියෙනවා නම් කියන්නේ බෙදීම, ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම. ඔයගේ ගණිත කර්ම කිහිපයක් තියෙනවා නම් ඒකේ මොකක් හරි අපි පිළිවෙලක් තියෙන්න ඕන සිදු කරලා. අන්තර්ජාතිකව හඳුන්වලා දීලා තියෙනවා පිළිවෙලක්. ඒ පිළිවෙලට තමයි ලෝකෙ කොහේ ගියත් භාග ගැටලුවක සුළු කිරීම කටයුතු කරන්න ඕනේ. ඒතර දැන් මෙතන තියෙනවා පේනවා ඔයගොල්ලන්ට පොඩ්මාස් කියලා තියරි එකක්. පොඩ්මාස් කියලා තියරි එකක් තියෙනවා. පොඩ්මාස් කියන්නේ මේ B කියන්නේ බ්‍රැකට්, O කියන්නේ ඔෆ් කියන එක, D කියන්නේ ඩිවිෂන්, M කියන්නේ මල්ටිප්ලිකේෂන්, A කියන්නේ ඇඩිෂන්, S කියන්නේ සබ්ස්ට්‍රැක්ෂන්. මම ඉංග්‍රීසි වචන ටික ලියන්නේ නැහැ. ඒත් කියන්නේ ගණිතයේ මූලික ගණිත කර්ම කීපයක ඉංග්‍රීසි වචන. ඒතර බ්‍රැකට් කිව්වේ වරහන් කියන එක පුතේ. ඔෆ් කිව්වේ අල්ලන යන්න කියන අදහස. D කිව්වේ ඩිවිෂන් බෙදීම. හරිද? M කිව්වේ මල්ටිප්ලිකේෂන් ගුණ කිරීම. හරිද? A කිව්වේ ඇඩිෂන් එකතු කිරීම. S කිව්වේ සබ්ස්ට්‍රැක්ෂන් අඩු කිරීම. නම් ඒකේ අර මතකයි ඔයගොල්ලෝ ඒ දවස්වල වන් බෙගුදරි කියලා එකක් මතක තියාගෙන තිබුණා. ඒකේ මේ ඒකක තමයි මේ තියෙන්නේ. අතර මේක වන් බෙගු AR කියලා එනවනම් හරි කියලා මට හිතෙනවා. මේ පේනවා ඔයගොල්ලන්ට මෙතන වරහන් අල්ලන යන්න බෙදීම කිරීම කිරීම කියන කාරණා ටික තමයි තියෙන්නේ. මේ ඉතින් වන් බෙගු AR. එහෙනම් ඔන්නෝ පිළිවෙලට තමයි යන්න ඕන. ඒ කියන්නේ ආරි ගානක මේ ගණිත කර්ම මෙතන තියෙන 6න් 3ක් තියෙනවා නම් ඒ 3 තියෙන පිළිවෙලට නෙමෙයි මේ මෙතන කියලා තියෙන පිළිවෙලට ගාන හදන්න ඕන. හරිද? ඒ ගාන තව චුට්ටකින් මම ඔයාලට දෙනවා. ඊට කලින් මෙන්න මේ අල්ලන යන්න ඇතුළත් ගණන් කොහොමද හදන්නේ කියන එක අලුත් එකක් නිසා අපි ඒක පොඩ්ඩක් මතක් කරගමු. අල්ලන යන්නෙන් අදහස් කරන්නේ අත්‍තරම් පුතේ දැන් මෙහෙම එකක් අපි හිතමු ලීටරයකින් 4 එකක්. දැන් අපි හිතමු පොල් තෙල් බෝතලයකින් භාගයක්. බෝතලයකින් භාගයක් නේ. ලීටරයකින් 4න් 3ක්. 3 කාලක්. යම්කිසි ප්‍රමාණයකින් තවත් ප්‍රමාණයක් යම්කිසි සම්පූර්ණ ප්‍රමාණයකින් තවත් ප්‍රමාණයක් ඊට අඩු ප්‍රමාණයක් ගන්න එක තමයි මේ අල්ලයන්ෙන් අදහස් වෙන්නේ. දැන් අපි හිතමු පොල් තෙල් බෝතල් දෙකකින් 4න් 3ක් ගත්තොත් ඒක වෙන දෙයක් නේ. එතකොට තරේ වෙනස් වෙනවා. අර දැන් එකකින් 4න් 3ක් කියන්නේ කෙලින්ම 4න් 3. දෙකකින් 4න් 3ක් කියන්නේ ඒක නෙමෙයි. දෙකකින් 4න් 3ක් කියන්නේ එතකොට කීයක් එනවා? ඒතර 4න් 3 ඒවා දෙකක් එනවා. එතකොට පොල් බෝතල් එකමාරක් එනවානේ. එකමාරක් එනවා. හරි. කෝල් එකක් ආවා. තියන් ගානට එක අර එඩිට් කරන්නත් බැරි හින්දා වීඩියෝ එක මේ එක දිගටම රෙකෝඩ් කරනවා. එඩිට් කරන හැටි තාම දන්නේ නැහැ මම හරියට කොහොමද කරන්න කියලා. අඩු පහසුකම් යටතේ තමයි මේ ටික කරන්නේ. මගේ තිබුණු පරිගණකයන්ත් කැඩිලා හදන්න දුන්නා. කොරෝනාත් එක්ක ඒක තාම ගන්න බැරි වුණා. ඒකත් එක්ක. ගානට යන් එහෙනම් මෙතන තියෙනවා 5න් 4යි කියලා භාගයක්. ඊට පස්සේ මේ අල්ලයන් වෙනුවට ලියා ගන්න පුළුවන් පුතේ ගුණ කිරීම ලකුණු. ගුණ කිරීම ලකුණු ලියා ගන්න. මෙතන ලියනවා 3න් 2ක්. භාග සංඛ්‍යා දෙක එහෙමමයි අල්ලයන් වෙනුවට ලිව්වා ගුණ කිරීම. දැන් අර ගුණ කිරීම ගානකටම තමයි අවිල්ල තියෙන්නේ. කැපෙනවා නම් කැපුවා. නැත්නම් ගුණ කරලා ලිව්වා. මම හිතන්නේ පොත් කැපෙන්නේ නැහැ. අපි ගුණ කරනවා 4ක් 2 8යි. 5ක් 3 15. ඉතරේ 15න් 8යි. දැන් මේක බලමු. 3න් 1 අල්ලයන් කියන්නේ ඔව් ගුණ කිරීම 6 කැපෙනවද කියලා බලන්න. ඔව් එක වතාවක් කැපෙනවා 3 1යි 3 ඒවා 2යි. නම් උත්තරේ 4ක් 2 2යි 4ක් 1 7යි.
දැන් 2යි උත්තරේ. මේක බලමු. 8න් 5 ගුණ කිරීම 5න් 2. දැන් මෙතන 5ට 5 1යි, මෙතනට 5ට 5 1යි, 2ට 2 1යි, 4ට 2 ඒවා 4යි. හරිද? එහෙනම් අපි ගුණ කරමු 1 වරක් 1 1යි, 4 වරක් 1 4 4. මේකත් එහෙමයි. 12න් 9 ගුණ කිරීම m 5. 12න් 9 ගුණ කිරීම 6න් 5. මේ දෙන්න කැපෙනවා. තුනෙන් කපන්න වෙන්නේ 3 ඒවා මෙතෙන්ට 2යි, මෙතෙන්ට 3 ඒවා 5යි. නැත සුළු වෙන්නේ නැහැ. 3 වරක් 5 15යි, 15 වරක් 2. එහෙනම් තමයි අල්ලන්නේ නඩංගු ප්‍රකාශනයක් සුළු කරන්නේ. ඊට පස්සේ අපි බලමු ඔගේ ගණිත කර්ම කීප. මේක ගත්තොත් එහෙම සුදු කිරීම තියෙනවා, අඩු ගුණ කිරීම තියෙනවා. ඉතින් අපේ අර ප්‍රමුඛතාවයේ පිළිවෙලට නම් මෙන්න මේ දෙන්නට ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. මේ ලිස්ට් එකේ උඩින් හිටිය කවුද? ගුණ කිරීම මේ. මෙතන ගුණ කිරීම ඉන්නේ. ඊට පස්සේ තමයි එකතු කිරීම ඉන්නේ. එහෙනම් අපි දෙන්න යම්. අපි ඕනනම් ඒක හඳුනගන්න මෙන්න මෙතෙන්ට පොඩි ඇටින් හරි දෙපැත්තෙන් හරි වරහණක් දා ගන්න පුළුවන්. මේ දෙන්න තමයි අපි ඉස්සෙල්ලා සොලු කරන්න කියලා හංගවන්නේ. එහෙනම් එතනදී අර ගුණ කිරීමක් තියෙන්නේ අර කැපෙනවද කියලා බලලා කැපෙනවා නම් කැපුවා. දැන් ගුණ කරා. දැන් එක අවස්ථාවක් අපන්න පුළුවන්. 2 1යි 2 මෙතෙන්ට මත් තියෙනවා. අපිට උත්තරේ ගන්න පුළුවන්. මේක නැවත ඒ විදිහටම ලියන්න පුතේ. කීයද? 2න් 1. හරිද? එකතු කිරීම එවන් 1 වරක් 5 5යි, 3 වරක් 3 sorry 9යි. දැන් කලින් එතන භාග සංඛ්‍යා දෙකක් තිබුණා. දැන් එකකට වෙනස් වුණා. ඒ ගණිත කර්මයේ සුළු වෙලා අවසන් දැන් ගුණ කිරීමක් නැහැ. දැන් තියෙන එකතු කරා. එකතු කරන්න නම් හරය සමාන වෙනවා. දැන් මෙතනදී හරය සමාන කර ගැනීමේදී කෙනෙක් ඔත්තේ අනිත් එක්කෙනා ඉරට්ටි. එතකොට දැන් කොහොමත් මෙතන 2 ඉලක්කම 9 ඉලක්කමක් බවට පරිවර්තනය කරන්න බෑ. ඒ නිසා අපි මේ දෙන්න මාරු කරලා ගුණ කරමු. එතකොට වැඩේ ඉක්මනට ලේසියෙන් ගන්න පුළුවන්. මෙයා ගුණ කරනවා මම 9යි. මෙයා ගුණ කරනවා එහෙනම් ඉත් එක්කෙනා කාගෙන්ද 2. මෙයාගේ 2. ඒතර දෙන්නව සමාන නෑ. දෙවරක් 9ක් එකම ඉලක්කමක් 9 වරක් 2 එකම ඉලක්කමක්. කීයද දෙවරක් 18. 18න් 1 වරක් 9 9යි. එකතු කරන්නලු 3 වරක් 2 18යි 5 වරක් 2 10යි. දැන් කීයක් එනවද? දැන් හරය සමාන. දැන් ප්‍රශ්නයක් නෑ. එහෙනම් එකතු කරන්න තියෙන්නේ 9යි 10යි 19 බෙදීම 18. සංඛ්‍යාවක් කරමු. 19ට 18 ඒව එකක් තියෙනවා. 18මයි. තව එකක් ඉතුරු වුණා ඒක උඩින් ලියමු. හරිද? හරි නේද? ඊළඟ ගන්නට මෙහෙම තියෙනවා අපි මිශ්‍ර සංඛ්‍යා තියෙන විශේෂ භාග කරගමු ටක් ගාලා 3 වරක් 3 9යි 9යි 1යි 10යි 10 බෙදීම 3 බෙදීම 6 වරක් 2 12යි 1යි 13යි 13 බෙදීම 6 අල්ලා යන්න 4න් 1. හරි. දැන් මේකේ ඉස්සෙල්ලා කවුද කරන්න ඕන? බෙදීමද අල්ලා යන්න. ඔව්. ඊට පස්සෙන් තියෙන අල්ලා යන්න තමයි ඉස්සෙල්ලා කරන්න ඕනේ. එහෙනම් ඒකට අපි පොඩි සම්ප්‍රවරණක් දාගෙන ළඟ රූලේ ලියමු. මේ ටික එහෙමම ලියලා මෙතන ලියනවා ගුණ කිරීම 4න්. දැන් සුළු වෙනවද බැලු. හරිද? සුළු වෙනවද? වෙන්නේ නැහැ මම. එහෙනම් අපි මේ දෙන්න ගුණ කරලා ගමු. 10 බෙදීම 3 බෙදීම 13 වරක් 1 13යි. වරක් 4 24. එහෙනම් දැන් බෙදීම ගැටලුවක් තියෙනවා. බෙදීම ගැටලුවකදී දැන් මතක් වෙනවනේ පරස්පරය අවශ්‍යයි. කොහොමද පරස්පරය අවශ්‍ය වෙන්නේ? 10 බෙදීම 3 ගුණ කිරීම යට ගියා 24 යටට ආවා 13. කැපෙනවද? මේ දෙන්න කපන්න. 3 1යි 24ට 3 8යි. දෙන්න කැපෙන්නේ. අවසාන උත්තරය යනවා 10 වරක් 8. ඌයි මොකද මෙන්න දැන් 24 නෑ. 8න් එනවා 13 වරක් 1 13. මම මේක සංඛ්‍යාවක් කරමු. 13 ඒවා තියෙනවා කීයක්ද? 5ක්. ඔව් 5ක් තියෙනවා. 5ක් තියෙනවා 13 වරක් 5 65. හරි 78ක් පුළුවන්.
එහෙනම් මෙතන එන්න 6ක්. ධාතුනේම 6ක් එනවා. ධාතුනේම 6ක්. රක් 3 18 නිසා 78යි ඉතුරුයි 2ක්. හරි. මේ ගාන. එහෙනම් ඊළඟ ගානට මේකෙදි දැන් කාටද මූලිකත්වය දෙන්නේ? ගුණ කිරීමක් තියෙනවා, එකතු කිරීමක් තියෙනවා, වරහණක් තියෙනවා. එකතු කිරීම තියෙන්නේ හැබැයි වරහණ ඇතුලේ. ඒකට මේ අර ලිස්ට් එකට අනුව උඩින්ම හිටිය වරහන් නේද? එහෙනම් එයා තමයි ප්‍රබල. වරහණ ඇතුලේ මොන ගණිත කර්මයේ තිබුණත් අපිට ප්‍රශ්නයක් නෑ. මේ වරහණ කියන එකට අපි මූලිකත්වය දෙන්න. එහෙනම් මේ වරහණ කියන එක මුලින් සුළු කරන්න මම මෙතනින් ඒක හංගවන්න. ඉතින් මේ වරහණ දාලා 5න් 3 ගුණ කිරීම මෙතන හරය සමාන කර ගැනීමක් කරගන්න යනවා. එහෙනම් 3 ගුණ කරන්න ඕන පුතේ කීයෙන්ද? 2කින්. ඒ නිසා මෙයත් ගුණ කරනවා 2කින්. මෙයාව ගුණ කරන්න ඕන කීයෙන්ද? 3න් නේ. මම මෙයාවත් ගුණ කරනවා. නම් මම ලියනවා 5න් 3 කිරීම මෙතන එනවා. තාම එක උත්තරයක් එනකම් වරහණ ඉවත් කරන්න එපා. මෙතන එනවා 2ක් එකතු කිරීම sorry 6න් කීයද? 6න් 3යි. උත්තරේ එනවා 5න් 3 ගුණ කිරීම 6න් 5යි කිය. දෙන්න එකතු වුණාම 3යි 5යි. නම් ලියන්න පුළුවන් 5න් 3 ගුණ කිරීම 6න් 5. දැන් කැපෙනවද කියලා නැවත ලියන්න අවශ්‍ය නැහැ. එතන මොන සුළු කරන්න පුළුවන්. වෙනවද කියලා බලමු. කැපෙනව නේද? 5ට 5ව 1යි. එතනටත් 1යි. එතනට 3ව 1යි. මෙතන 3ව 2යි. අවසාන උත්තරය එනවා කරක් එක 1යි. කරක් 2 1. දෙකෙන් 1යි. ළඟට සාමාන්‍යයෙන් මම මෙන්න මේ ගැටලු දෙකත් ඔයගොල්ලන්ට අවශ්‍ය මූලික කරුණු ගොඩාක් අපි කතා කරා. ළඟේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ගණිත භාග ගැටලුව ලබා දෙන්නේ පෙර කලින් සාකච්ඡා කර ආකාරයේ සාමාන්‍ය ගැටලුවක් නෙමෙයි. මේ වගේ වගන්ති ඇසුරෙන් තමයි ගැටලුව ලබා දෙන්නේ. එතකොට ඔයාලා ගාන කියවගෙන එක තේරුම් ගන්න ඕනේ මෙතන එකතු කිරීමක්ද අඩු කිරීමක්ද අල්ලා යන්නක්ද මොකද්ද තියෙන්නේ කියලා තේරුම් අරගෙන ඊට අදාළ ගණිත කර්මය කරන්න. ඒ වගේ ගැටලු දෙකක් මම ඒකයි මේක අවස්ථාව උපුටලා ගත්තේ. මේ වගේ ගැටලු කීපයක් මම ඊළඟ කොටසේදී සාකච්ඡාවට ලක් කරනවා. හරි. අපි මේ ගැටලුව බලමු. පුද්ගලයෙකු තම ආදායමෙන් 4න් එකක් ආහාර සඳහාද දෙකෙන් එකක් ව්‍යාපාර සඳහාද අනෙක් කොටස ඉතිරි කිරීම සඳහාද වෙන් කරයි. එහෙනම් ආහාර සහ කොටසක් ගන්න. හරිද? ආහාර සඳහා කීයක් ගන්නවද? 4න්. තව ගන්නවා ව්‍යාපාර වලට. ව්‍යාපාර වලට ගන්නවා 2න් 1. ඉතුරු ටික ඉතිරිය ගන්නවලු මොකටද? ව්‍යාපාර සඳහා අනෙක් කොටස ඉතිරි කිරීම. ඒක ඉතිරි අනෙක් කොටස ඉතිරි කිරීමට. ඒකෙන් එකයි අනෙක් කොටස. අනෙක් කොටස ඉතිරි කර. හරිද? එහෙනම් ඉතිරි කරන ප්‍රමාණය හොයාගන්න නම් පුතේ කලින් අපිට වියදම් වෙච්ච ටික අපි සම්පූර්ණයෙන් අඩු කරගෙන ඉන්න ඕන නේද? සම්පූර්ණ එක අපි කියන්න. එහෙමනම් ආහාර වලටයි ව්‍යාපාර වලටයි වියදම් වෙච්ච සම්පූර්ණ ප්‍රමාණය හොයාගෙන ඉන්න ඕන නේද? සම්පූර්ණයෙන් අඩු කරන්න. එහෙනම් මේ දෙක මොනවා කරන්න ඕන? ඔව් මේ දෙක එකතු කරන්න ඕන. එහෙනම් මේ දෙක එකතු කරන්න ඕන. දැන් තමයි අපි අර කලින් හදුවා වගේ ගානට අවතීර්ණ වෙන්නේ. දැන් කල්පනා වෙන්න ඕන. භාග එකතු කරන්න නම් හරය සමාන වෙන්න ඕන. එහෙනම් මේක ගුණ කරන්න ඕන. කරගන්න පුළුවන් දෙකෙන් ගුණ කරෝතින් කියලා මතක් වෙන්න ඕන. එහෙනම් 4න් 1ට එකතු කරනවා 4න් 2 වරක් 2 4යි 1 වරක් 2 2යි 4න් 2ක්. එහෙනම් ඔක්කොම උත්තරේ 4න් 2යි 3යි. බලන්න මේ කොටස් දෙකට මේ ආහාර සහ ව්‍යාපාර කියන කොටස් දෙකට ගිහිල්ලා තියෙනවා 4න් 3ක්. හරිද? 4න් 3ක්.
දැන් ඉතිරි කොටස හොයන්න නම් සම්පූර්ණ එකෙන් නේද මේ වියදම් වෙච්ච කොටස අඩු කරන්න ඕන. ඒතර සම්පූර්ණ එක කීයයි කියලා අපිට ගන්න මේ. මම පාඩම ආරම්භයේදී ඒක කියලා දුන්නා මතකද දන්නේ. අද උඩ දෙන්න මේ මෙතන මේ සම්පූර්ණ එක අපි කොහොමද ගත්තේ? සම්පූර්ණ එක ගත්තේ 8යි 5න් 5යි 4න් 4යි 3න් 3යි 2න් 2යි 10න් 10යි ඒ කියන අවස්ථාවේදී හරය සහ ලවය දෙකම එකම ඉලක්කමක් වෙනකොට ඒක සම්පූර්ණ වෙලා පිරීලා. එහෙනම් මෙතනත් එහෙම තමයි. එහෙනම් සම්පූර්ණ කොටස මෙතන හරයේ 4 තියෙන නිසා ලවය අපි ගන්නවා 4 විදියට. 4න් 4 කියන්නේ සම්පූර්ණයි. අන්න ඒකෙන් අඩු කරන්න ඕන අර වියදම් වෙච්ච ටික 4න් 3. දැන් උත්තරේ එනවා ඉතිරි කොටස කීයයි කියලා 4න් 1නේ. හරි ලේසි. ලේසි මේ වගේ ගැටලුවක් තමයි සාමාන්‍ය පෙළදී පොළොන් ප්‍රශ්නේ පළවෙනි කොටසට දෙවෙනි කොටසට වගේ අහන්නේ ගැටලුව. කොටස් දෙකක් තුනක් අඩංගු වෙනවා. මේ වගේ ගැටලුවක් මේ මෙතන තියෙනවා අපි ඒක සාකච්ඡා කරමු. මුදුණී ගමනක් යනකොට මුළු දුරෙන් 8න් එකක් පයින් යනවා. දැන් මේ මම්මගේ පොඩි සටහනක් දාගත්තාම නැවත ගාන කියවන්න අවශ්‍ය වෙන්නේ. පයින් යනවා 8න් එක. ඊපස්සේ දුම්රියෙන් යනවා කියද්දි තුනෙන් දෙකක් දුම්රියෙන්ද ඉතිරි දුර බසයෙන්ද. බසයෙන් යනවා ඉතිරිය. දැන් යනවා ඉතිරිය. දැන් ඉතිරිය හොයන්න නම් කලින් ගානේ වගේ මේ දෙක එකතු කරලා සම්පූර්ණයෙන් අඩු කරලා ඉන්න ඕන නේද? බලමු පළවෙනි කොටසේ මොකද්ද කියන්නේ කියලා. පළවෙනි කොටසේ කියනවා පයින් හා දුම්රිය. ඒ කියන්නේ මේ දෙක. පයින් හා දුම්රිය මේ දෙක. පයින් හා දුම්රිය මේ දෙකෙන් ගමන් කර ප්‍රමාණය භාගයක් ලෙස දුරෙහි භාගයක් ලෙස දක්වනවා. පයින් හා දුම්රියෙන් කියනකොට මෙතන ඕගොල්ලන්ට මතක් වෙනවා 6 කියන මෙතන මේ 6 කියද්දි එකතු කරන්න වෙනවා. හරිද? එහෙනම් 8න් එකට එකතු කරන්න 3න් 2. දැන් මේකෙදි 8 කියන සංඛ්‍යාවට වෙනස් කරගන්න 3 කියන සංඛ්‍යාව 8 කියන සංඛ්‍යාවට වෙනස් කරගන්න දෙයක් නැහැ. ඒ හින්දා අපි මෙතන මාරු කරලා ගුණ කරනවා. මම මෙයා ගුණ කරනවා 3න්. ඒ නිසා මෙයාත් ගුණ කරනවා 3න්. මෙයාව ගුණ කරනවා 8න්. මෙතන ඉන්න එක්කෙනාගෙන් මෙයාත් ගුණ කරනවා 8න්. එහෙනම් එනවා මෙතන 1 වරක් 3 24යි. 24න් 1 වරක් 3 3යි. එකට එකතු කරන්න ඕන 8 වරක් 3 3 වරක් 8 24යි. 8 2 වරක් 8 16යි. එක එකතු කරාම එනවා පුතේ 24න් 16යි 3යි 19යි කියලා. එහෙනම් 24ක තියෙන සම්පූර්ණ දුරක ගමන එයා දැන් 19ක් ගිහිල්ලා අවසන්. දැන් ඔන්න උත්තරේ ඉතින් ගන්න පුළුවන් වෙනවා. 24ක් තිබුණා ඔක්කොම 19ක් ගිහින් අවසන්. දැන් කීයක් තව ඉතුරුයි? ඔව් මම මේ උත්තරේ ගත්තා කියලා මම හිතනවා. අපි බලමු උත්තරේ හරිද කියලා. එහෙනම් කලින් කරා වගේ දෙවෙනි කොටසේදී අහන්නේ බසෙන් ගමන් කර දුර හොයන්න නම් අර මුළු සම්පූර්ණ දුරෙන් මේ දැනට ගමන් කරපු දුර අඩු කරන්න ඕන. සම්පූර්ණ දුර ගන්න වෙන්නේ දැන් මේක 24න් කතා කරන නිසා අපි මෙතන 24න් 24යි කියලා ඒකෙන් අඩු කරනවා 24න් 19ක් පුතේ. එහෙනම් අර ඕගොල්ලෝ හිතේ ආපු උත්තරේ එන්නේ නැති කීයද? 5යි කියලා. නේද? 24න් 5. මෙන්න මේ වගේ ගැටලු තමයි මේ අවසානට කතා කරපු වගේ ගැටලු තමයි සාමාන්‍ය පෙළ විභාගයට එන්නේ. ඉතින් අපි මේ වගේ ගැටලු සමූහයකින් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. ත්වන් සරණයි.